ඔයා මේ එකතු වෙලා ඉන්නේ Tapper Science YouTube channel එකත් එක්ක. අද අපි සාකච්ඡා කරන්නේ 10 ශ්‍රේණියේ දෙවෙනි පාඩම. සරල රේඛීය චලිතය. මේ පාඩම 10 ශ්‍රේණියේ දරුවන්ට වගේම 11 ශ්‍රේණියේ දරුවන්ටත් ඉතාම වැදගත් පාඩමක්. ඉතින් ගොඩක් දරුවෝ මැසිවිලි නගනවා මේ පාඩම හරි අමාරුයි කියලා. මේ පාඩම ඔයාට හරියට අවබෝධ කරගන්න ඕන නම් මේ වීඩියෝව අවසාන වනතුරු නරඹන්න ඕන. වීඩියෝ එකේ තනින් තනින් බලලා පාඩම ගැන අදහසක් ගන්න යන්න එපා පුතේ. එතකොට ඔයාට මෙලෝ දෙයක් තේරෙන්නේ නැතුව යනවා. ඒ නිසා පුතේ ඔයා කරන්න ඕන වීඩියෝව අවසාන වනතුරු එක පෙළට වීඩියෝව නරඹන එක. ශ්‍රී ලාංකේය විදු දැනුම පරිවහනය කරන දහස් සංඛ්‍යාත ගුරු බෞතුන් අතරින් ලක්ෂ සංඛ්‍යාත දුවදරුවන්ගේ ආකර්ෂණයට පාත්‍ර වූ විද්‍යා ගුරුවරයා ඔබේ නිවසට සපමිනෙන වගයි. තම අසහාය දැනුම දැයේ දූ පුතුනට විසරණය කරනු වස් Tapper Science YouTube චැනලය ආරම්භ කළ එතුමා ඉතා කෙටි කාලවකවානුවක් තුළ YouTube සයිබ් අවකාශයේ විද්‍යා චැනල් අතරින් අංක 1ට විස්ථාපනය වීමට තරම් සමත් විය. කාලෝ අයන්තේ මේ ඔබට කාලයයි. දුරකාල ප්‍රස්ථාර අතරින් ඌනන අනුනර විභාජනයෙන් පරමාණු අණු මවුල ඇවකාඩෝ නියත පසක්කර නිව්ටන්ගේ නියමයන්ට අනුගතව සෛල පටක අවයව පද්ධති අතරින් මස්තිෂ්කයේ පතුලටම කාවදන ඔන්ලයින් විද්‍යා පන්තිය ආරම්භුණා. දැන්ම ලියාපදිංචි වන්න. අමතන්න 071 12 53 200 දුරකථන අංකයට. සරල රේඛීය මාර්ගයක් දිගේ ළමයෙකු සිදු කළ චලිතයක් පිළිබඳ දත්ත පහත වගුවේ දැක්වේ. අපේ පාඩමේ නමම තමයි සරල රේඛීය චලිතය. අපේ පාඩමේ නම තමයි සරල රේඛීය චලිතය. එහෙනම් අපි මේ පාඩමේ කතා කරන්නෙම සරල රේඛාවක් දිගේ යන චලිත සම්බන්ධව තමයි සාකච්ඡා කරන්නේ. ඔය ඇද්ද වෙලා එහෙම යන්නේ වංගු තියෙන චලිත, ඒවා භ්‍රමණ චලිත, ඒවා මොනවත් නැහැ. එහෙනම් හොඳට මතක තියාගන්න සරල රේඛීය චලිතමයි අපි කතා කරන්නේ. දැන් මොකද්ද මේ කියන්නේ? සරල රේඛීය මාර්ගයක් දිගේ ළමයෙකු සිදු කළ චලිතයක්. ඔන්න පුතේ ළමයෙක් යනවා සරල රේඛීය මාර්ගයක් දිගේ. හරි. ළමයෙක් යනවා සරල රේඛීය මාර්ගයක් දිගේ. හොඳයි. උතර මෙන්න තියෙනවා ප්‍රස්ථාරය. දැන් මොකද්ද මේකෙන් කියන්නේ? කාලය දීලා තියෙනවා. කාලය දක්වන්නේ t වලින් time කියන එකනේ පුතේ. ඊළඟට ප්‍රවේගය දක්වලා තියෙනවා v වලින්. v කියන්නේ velocity කියන එක. එතකොට කාලය තප්පර 12ක් ගත වෙලා තියෙනවා. ඔයාලට මේ පේනවා මේ කාලය 1 2 3 4 ඔහොම ගිහිල්ලා තප්පර 12ක් ගත වෙලා තියෙනවා. පුතේ මේ කාලයට අනුව ප්‍රවේගය කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා අපිට පෙන්වුම් කරනවා. මේ බලන්න පළවෙනි තප්පරයේදී 2යි, දෙවෙනි තප්පරයේදී 4යි, 6යි, 8යි, 10යි, ඊළඟට 12යි යනවා ප්‍රවේගය වෙනස් වෙලා නැහැ. ඊළඟට 8 4 බිඳුව බවට පත් වෙලා තියෙනවා ප්‍රවේගය. ඉතින් මෙන්න මේ වගුවෙන් අපෙන් ප්‍රශ්න සෙට් එකක් අහගෙන යනවා. අපි බලමු මේකට කොහොමද උත්තර ලියාගන්නේ කියලා. හොඳයි. එහෙනම් බලමු අපි. අපෙන් අහනවා පුතේ මුල් තප්පර 6ේදී ත්වරණය සොයන්න. පළවෙනි තප්පර 6ේදී ත්වරණය අපෙන් අහන්නේ. පළවෙනි තප්පර 6ේදී. එතකොට දරුවෝ මෙන්න මේ තප්පර 6 මෙන්න මෙතනට. මෙන්න මේ තප්පර 6ේදී ත්වරණය අපෙන් අහනවා. ත්වරණය කියලා කියන්නේ ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවයට. ප්‍රවේගය කාලයත් එක්ක වෙනස් වෙනකොට අපි කියනවා ඒකට ත්වරණය කියලා. දැන් මෙතන ත්වරණයක් තියෙනවද බලමුකෝ අපි මේ බලන්න. මේ ඔන්න බලන්න. පළවෙනි තප්පරේ ප්‍රවේගය 2යි, දෙවෙනි තප්පරේ 4යි, 6යි, 8යි, 10යි, 12යි. අන්න ප්‍රවේගය වෙනස් වෙලා නේද පුතේ? කාලයත් එක්ක ප්‍රවේගය වෙනස් වෙලා. එහෙනම් මෙතන ත්වරණයක් තියෙනවා. එහෙනම් මෙතන ඇතිවෙච්ච ත්වරණය තමයි අපෙන් ප්‍රශ්න කරන්නේ. ඒතර මේ වගේ වෙලාවක අපි ත්වරණය හොයනකොට හරිම ලේසි සමීකරණයක් තියෙනවා. ඒ සමීකරණේ දාන්න විතරයි තියෙන්නේ. අපි මොකද්ද දන්නවද කරන්නේ? ත්වරණය හොයන්න මේ වගේ අවස්ථාවකදී අපි බලනවා අවසාන ප්‍රවේගය කීයද කියලා. දැන් මේකට අනුව නම් අවසාන ප්‍රවේගය කියලා කියන්නේ 6 වෙනි තප්පරයේදී ප්‍රවේගය. දැන් තප්පර 6කදී ත්වරණයනේ අහන්නේ. එහෙනම් අවසාන ප්‍රවේගය වෙන්නේ 6 වෙනි තප්පරයේ ප්‍රවේගය. කීයද දරුවෝ? 12යි. 12යි. ඊළඟට බලනවා ආරම්භක ප්‍රවේගය කීයද? පටන් ගන්න ප්‍රවේගය බිඳුවෙන්. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? මේ ආරම්භක අවසාන
අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරලා අදාළ කාලයෙන් බෙදෙනවා. අදාළ කාලේ 6යි. අදාළ කාලේ 6. අදාළ කාලේ 6. එහෙනම් අපි 6ෙන් බෙදෙනවා. අන්න එතකොට අපිට එනවා මොකද්ද? ත්වරණය. බලමු අපි මේ ගාන මෙහෙම හදාගන්න. මේ බලන්න. ඔන්න බලන්න මුල් තප්පර 6ේදී ප්‍රවේග වෙනස අපි අරන් තියෙනවා. ප්‍රවේග වෙනස අපිට ගන්න වෙනවානේ. අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරන්න ඕන. එහෙනම් මේ බලන්න දරුවෝ 12න් අඩු කරනවා බිඳුවක්. හරි 12න් අඩු කරනවා බිඳුවක්. එතකොට අපිට එනවා එම කාලය තුලදී ප්‍රවේගය හොයන්න කිව්වොත් එහෙම මේක ටිකක් අපහැදිලිව. හරි. එම කාලය තුලදී ත්වරණය එන්න ඕන. හරි. මම මේකට ගන්නම් ඔහොම ඉන්නකෝ. මම ලස්සන වයිට් බෝඩ් එකක් ගන්නම්කෝ. මේ සතියේ මේ වයිට් බෝඩ් එක අරගෙන ලස්සනට වැඩි කරානේ. ත්වරණය කියලා කියන්නේ ප්‍රවේගයේ වෙනස බෙදීම කාලයට. ප්‍රවේගයේ වෙනස බෙදීම කාලයට. හරි. ඔන්න දැන් මම යන්නම්කො මේ වගුවට. වගුව ඕනනේ අපිට වැඩේට. මට මේව මොනවත් ඕනේ නැහැ. මට ඕන වගුව. හරි. ඔන්න දැන් වගුව ගත්තම හරි. ඔන්න වගුව අරන් තියෙන අපි මේ කැන්වස් එක ක්ලීන් කරගමු. right හරි. ඒතර අපෙන් අහන්නේ මෙන්න මේ පළවෙනි තප්පර 6ේදී මෙන්න මේ කෑල්ලේ ත්වරණය තමයි අහන්නේ. ඉතින් මොකද්ද ඔයා ලියන්න ඕන මෙච්චරයි. හරි. ත්වරණය සමානයි. එතකොට right ත්වරණය සමානයි. ගහන්න ඉරා. හරි. ඒතර පුතේ ත්වරණය හොයන්න නම් අවසාන ප්‍රවේගයේ ආරම්භක ප්‍රවේගය අඩු කරනවා. ඔන්න එනම් මම අයන්න ලියලා අවසාන තිත් එකක් තිබ්බා ප්‍රවේගය ලිව්වා අඩු කරනවා අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය හරිද? හරි. ඊට පස්සේ පුතේ මේක හැම වෙලාවෙම මතක තියාගන්න. කාලයෙන් බෙදෙනවා. අදාළ කාලයෙන් බෙදෙනවා. කාලය. හරි. කාලයෙන් බෙදෙනවා. දැන් ඉතින් සමාන ලකුණක් එහෙම දාගෙන ඉරක් එහෙම ගහලා කාලය දැන්මම දන්නවනේ කාලය කී තප්පර 6. තප්පර 6කදී අපින් අහන්නේ. එහෙනම් කාලය ඉරින් යට ලිව්වා 6 ලිව්වා. කිසි ගැටලුවක් නැහැ. අවසාන ප්‍රවේගය කියන්නේ සමහර දරුවෝ හිතනවා මේ වැඩේ ඉවර මේ ළමයා ගිහිපු අන්තිම ප්‍රවේගය බිඳුවද කියලා. නෑ. 6 තප්පර 6කදී අහන්නේ. එහෙනම් 6 වෙනි තප්පරේ ප්‍රවේගය තමයි අවසාන ප්‍රවේගය වෙන්නේ. එහෙනම් දරුවෝ 12යි. එහෙනම් මෙන්න 12ක් දානවා. කිසි ගැටලුවක් නැහැ. 12ක් දැම්මා. අඩු කිරීම දාගත්තා. ආරම්භක ප්‍රවේගය කීයෙන්ද පටන් ගන්නෙ? බිඳුවේ පටන් ගන්න මේ. බිඳුවෙන් පටන් ගන්න. එහෙනම් ඔන්න බිඳුවක් දැම්මා. හරි. සමාන ලකුණක් දැම්මා. හරි. ඉතින් දැන් වැඩේ ලේසියිනේ දරුවෝ. මොකද්ද කරන්නේ 12න් 6ක් ඉතින් 12යි කියලා දන්නවනේ. ඊට පස්සේ ඉරින් යට 6 තියෙනවා. ඊට පස්සේ ආයෙත් සමාන ලකුණක් දාන්නම් 12ට 2යි 6ට 1යි. උත්තරේ 2යි. දැන් මේතන 2 දාලා ඉවරලා උඩ පනිනවා මං ගාන හැදුවා කියලා. හරිද? නෑ. වැරදි. ඇයි? ත්වරණය ඒකකයේ දෙන්න. ත්වරණය මොකද්ද පුතේ ඒකකයේ මතක් කරගන්න ත්වරණය ඒකකය තප්පර වර්ගයට මීටර්. ත්වරණය ඒකකය තප්පර වර්ගයට මීටර්. ms ඍණ 2. එහෙනම් අපි ඒකකයේ දාමු මෙතනට ms ඍණ 2. ඕන්න දැන් යටින් ඉරි කැලි දෙකක් ගැහුවා. right එච්චරයි. ඊට පස්සේ දරුවෙක් හිතින්න පුළුවන් කෝසර් මේකේ දිශාව. මොකද ත්වරණය කියලා කියන්නේ පුතේ දෛශිකයක්. දෛශිකයක් කියලා කියන්නේ නිශ්චිත විශාලත්වයකුත් තියෙනවා නිශ්චිත දිශාවකුත් තියෙනවා. විශාලත්වය නම් ඇවිල්ලා තියෙනවා 2යි කියලා අගයක්. විශාලත්වය හරි ෂේප්. කො දිශාව? දිශාව තමයි මේ මෙතන මේ සංගුණකයෙන් එන්නේ. සංගුණකය කියන්නේ දරුවෝ මේක ධනද ඍණද? මෙතන ධනනේ තියෙන්නේ. එහෙනම් ඉදිරියට right ඉදිරියට. එහෙම නැත්නම් අපි ධන දිශාව තමයි මෙතන සලකන්නේ. දිශාව එතකොට අපි සලකන්නේ ධන විදියට. ධන විදියට තමයි දිශාව සලකන්නේ. right ධන විදියට සලකන්නේ. එහෙම නැත්නම් ඉදිරියට කියන එක තමයි මේකේ තේරුම වෙන්නේ. මොකද ත්වරණයට දිශාවක් අවශ්‍ය වෙන නිසා. හොඳයි. අපි හදාගමු දරුවෝ එහෙනම් මේ වගේ කැතට හදන්න එපා. හරි. ලස්සන ලියන්න ඔයා. ත්වරණය සමානයි. හැම වෙලාවෙම මේ සමීකරණය ලියන්න. එතකොට ලස්සනට යනවා වැඩි. අවසාන ප්‍රවේගය අඩු කිරීම ආරම්භක ප්‍රවේගය. බෙදන්න කාලයෙන්. ඊළඟ සමාන ලකුණු දාලා ඉන්න.
12න් අඩු කරන්න බිංදුවක්. බෙදන්න 6න්. ඊට පස්සේ කපන්න මේක. 12ට 2යි 6ට 1යි. උත්තරේ එනවා තප්පර වර්ගයට මීටර් 2ක්. තප්පර වර්ගයට මීටර් 2ක් එනවා උත්තර. තප්පර වර්ගයට මීටර් 2ක් එනවා උත්තර. හරි. තප්පර වර්ගයට මීටර් 2යි. තප්පර වර්ගයට මීටර 2යි. හරිනේ පුතේ? හරි. ඔන්න පළවෙනි ගාන අපි ගොඩ දාගත්තා. කිසිම අමාරුතාවයක් නැහැ. හරි. දැන් ගොඩක් දරුවෝ කියනවා සරල රේඛීය චලිතේ නම් අම්මෝස මතක් කරන්න එපා. ඒක නම් එපා වෙනවා කියලා. හරි. ඉතින් මේ විෂය කරුණු හරියට ඔලුවට දාගත්තා නම් මේකේ කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. හරිනේ? දැන් ඔන්න තොරණේ හොයන්න කොහේ හරි තොරණයක් හොයන්න දුන්නොත් ආයේ මොන කොතන කොහොම දුන්නත් කමන්නේ අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරලා කාලයෙන් බෙදන්න. එච්චර. හරි. කාලේ ඉතින් කොහොමත් අපිට දෙනවනේ මෙන්න මේ කාලේ තොරණේ හොයන්න කියලා නේ දෙන්නේ. එතකොට ඒ කාලේ යටට දාගන්න. ඊළාට ඒ කාලය තුල අවසාන ප්‍රවේගය හොයාගන්න ආරම්භක ප්‍රවේගය හොයාගන්න අඩු කරලා බෙදලා ගන්න. හරි. ඒකකේ දාන්න අනිවාර්යෙන්. ගොඩක් දරුවන්ට මේ ඒකකේ දාන්න අමතක වෙනවා. හරි. එතකොට එහෙම බෑ. එතකොට ඔය ඒකකේට ලකුණක් හම්බ වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් තප්පර වර්ගයට මීටර කියන ඒකකේ අනිවාර්යෙන් දාන්න. තොරණේ නම්. හරි. එහෙනම් අපි යනවා ඊළඟ ගානට. ඒ ගානේ මේ මෙතනත් හදලා තියෙන එකම තමයි. හරි. මෙතන බලන්න මේ ධන තොරණය කියලා ලියලා තියෙනවා. හරි මේ ධන තොරණය. right? ධන තොරණය. ඒ කියන්නේ පුතේ අපිට ධන තොරණය මතකනේ තොරණයේ ආකාර දෙකක් තිබ්බා. ධන තොරණයයි ඍණ තොරණයයි. මොකද්ද මේ කියන්නේ? කාලයත් එක්ක ප්‍රවේගය එන්න වැඩි වෙනවා නම් ඒක ධන තොරණයක්. කාලයත් එක්ක ප්‍රවේගය එන්න අඩු වෙනවා නම් ඒක ඍණ තොරණයක්. දැන් මෙතන වෙන සීන් එක බලන්නකො මොකද්ද මෙතන වෙලා තියෙන්නේ? කාලයත් එක්ක ප්‍රවේගය මේ 2යි 4යි 6යි 8යි 10යි 12යි එන්න වැඩි වෙලා. පුතේ මෙතන තියෙන්නේ ධන තොරණයක්. කාලයත් එක්ක ප්‍රවේගය අඩු වෙනවා නම් අන්න ඍණ තොරණයක්. හරි මෙතන තියෙන්නේ ධන තොරණයක්. අනිත් ලස්සන වැඩි මොකද්ද? මෙතන තියෙන්නේ ප්‍රවේගය වෙනස් වෙලා තියෙන්නේ තප්පරෙන් තප්පරයට එකම ප්‍රමාණයෙන් නේද? මේ බලන්නකො මේ 2යි 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 2යි. ප්‍රවේගය එකම විදිහට ඒකාකාරව වෙනස් වෙලා තියෙනවා නම් දරුවෝ අපි ඒකට කිව්වා ඒකාකාර ප්‍රවේගයක් කියලා. මෙතන තියෙන්නේ මොන ප්‍රවේගයක්ද එහෙනම්? ඒකාකාර ප්‍රවේගයක් තියෙන්නේ. එහෙනම් මෙතන තියෙන්නේ ධන තොරණයක්, මෙතන තියෙන්නේ ඒකාකාර ප්‍රවේගයක් නේද? sorry ඒකාකාර තොරණයක්. මේ ඉතින් අපිට ඔය වචන දෙකම පාවිච්චි කරන්න පුළුවන් මෙතනට. එහෙනම් මෙන්න මම පාවිච්චි කරලා තියෙනවා ධන තොරණය, එහෙම නැත්නම් ඒකාකාර තොරණය තප්පර වර්ගයට මීටර් 2යි කියන පිළිතුර අපි ලබා ගත්තා. හොඳයි. ඊළඟ ප්‍රශ්නෙට මම යන්නම් එහෙනම්. t සමානයි 6s සිට t සමානයි 9s දක්වා කාලය තුල තොරණය ගැන කුමක් කිව හැකිද? දැන් හොයාගමු අපි. 6 ඉඳලා 9ට බලන්න ඕන. හරි? තප්පර 6 ඉඳලා 9ට මේ බලන්න. මෙන්න 6 වෙනි තප්පරේ, මෙන්න 9 වෙනි තප්පරේ. දැන් ඔන්න ඔයා හිතන්නේ මේ ළමයා යනවා. හරි? ඔන්න කාලය තප්පර 6 දී ප්‍රවේගය කීයද? 12යි. දැන් ඔන්න තව තප්පරයක් ගත වෙනවා. දැන් තප්පර 7 වෙලා. ඒත් කීයද ප්‍රවේගය? 12යි. ඔන්න දැන් තප්පර 8 වෙලා. ඒත් ප්‍රවේගය කීයද? 12යි. ඔන්න දැන් තප්පර 9 වෙලා. ඒත් ප්‍රවේගය කීයද? 12යි. ඉතින් බලන්න පුතේ කාලය ගත වුණාට ප්‍රවේගය වෙනස් වෙලා නැහැ. කාලයත් එක්ක ප්‍රවේගය වෙනස් වෙලා නැහැ. දැන් මොකද්ද තොරණය කිව්වේ? තොරණය නම් කාලයත් එක්ක ප්‍රවේගය වෙනස් වෙන්න ඕන. එහෙම නැත්නම් ඒක තොරණයක් නෙවෙයි. කාලය ගත වෙනකොට ප්‍රවේගයත් වෙනස් වෙනවා. අඩු හරි වැඩි හරි. ප්‍රවේගය වෙනස් වෙලා තිබ්බොත් අන්න තොරණයක් ගැන කතා කරන්න පුළුවන්. දැන් මෙතන තොරණයක් ගැන කතා කරන්න බෑ. දැන් ඔයාලා සරලව ගන්න පුළුවන්. සමීකරණයට දැම්මත් බලන්න අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරනවා. අවසාන ප්‍රවේගය 12යි ආරම්භක ප්‍රවේගය 12යි. 12න් 12 බිංදුවයි. ඒක එහෙම හදා ගන්න බෑනේ අපිට නේද? එහෙනම් තේරුම් ගන්න පුතේ මෙතන කාලයත් එක්ක ප්‍රවේගය වෙනස් වෙලා නැහැ. එතකොට ප්‍රවේගය වෙනස් වෙලා නැත්තම් මේ වස්තුව චලිත වෙලා තියෙන්නේ ඒකාකාර ප්‍රවේගයකින් ගිහිල්ලා. ප්‍රවේගය ඒකාකාරයි. ප්‍රවේගය වෙනස් වෙලා නැහැ. එකම අගයයි තියෙන්නේ 12යි. නේ? එතකොට අපිට ආය තොරණයක් ගැන කතා කරන්න බෑ. එහෙනම් තොරණයක් සිදුවි නැද? ඒ නිසා තොරණයක් ගැන කතා කරන්න බෑ. මෙතන තියෙන්නේ ඒකාකාර ප්‍රවේගයක්. තියෙනවා. හරි. එහෙනම් ලියන්න. මෙම කාලයේ ප්‍රවේගය වෙනස් වී නැත.
එම කාලාන්තරයේදී කියන්නේ එම කාලයේදී චලිත වී ඇත්තේ ඒකාකාර ප්‍රවේගයෙනි. දැන් මේ කොළුවට දාගන්නවා. හරිද? ළමයා යනවා. හැබැයි ළමයා යන්නේ ඒකාකාර ප්‍රවේගයකින්. ළමයා මේ චලනය නවත්තලා නැහැ. නිශ්චල වෙලා නැහැ. ළමයා යනවා. යන්නේ කොහොමද? ඒකාකාර ප්‍රවේගයකින්. ඒතර ප්‍රවේගය ඒකාකාර වුණ ගමන් ආයෙ ත්වරණයක් ගැන කතා කරන්න බෑ. ත්වරණයක් ගැන කතා කරන්න බෑ. එනම් ත්වරණයක් සිදුවී නැත. දැන් ඔයාලට උදාහරණයක් දෙන්නද මම ඔකට? දැන් ඔන්න අපේ පෘථුවිය වටේ ගමන් කරනවානේ පුතේ චන්ද්‍රිකා. ඒතර මේ චන්ද්‍රිකා යන්නේ ඒකාකාර ප්‍රවේගයකින්. චන්ද්‍රිකාවක් ඕනේ හඳ ගැන හිතන්න. හඳ යන්නේ ඒකාකාර ප්‍රවේගයකින් අපේ මේ පෘථුවිය වටේ හොම කැරකෙන්නේ. ඒක ත්වරණයක් නෑ. ඒ කියන්නේ කාලයත් එක්ක ප්‍රවේගය වැඩි වෙන්නවත් අඩු වෙන්නවත් එහෙම මොකක්වත් වෙන්නේ නෑ. ඒකාකාරව හොම දිගට කැරකෙන්නේ. එකම ආකාරයට තමයි මෙයා ගමන් කරන්නේ. එක වෙලාවක ස්පීඩ් එක වැඩි කරලා එක වෙලාවක ස්පීඩ් එක අඩු කරලා එහෙම කරන්නේ නෑනේ හඳ. නේද? එකම ගානට කැරකෙනවා. ඒ කියන්නේ ඒකාකාර ප්‍රවේගයක් තියෙන්නේ හඳට. හරි. මම තේරුම් ගත්තා. මෙතන අන්තිම ලියන්න. එනම් ත්වරණයක් සිදු වී නැත. ඒ කියන්නේ ත්වරණයක් නැහැ. ඒ කියන්නේ ත්වරණයක් නැහැ. එනම් ත්වරණයක් සිදු වී නැත. එනම් ත්වරණයක් සිදු වී නැත. එනම් ත්වරණයක් සිදු වෙලා නැහැ. හරිනේ? හරි. 6s සිට 9s දක්වා දැන් මේ වගේ ගානක් දුන්නාම ඒ අදාළ කාලයට අවධානය යොමු කරන්න. දැන් පළවෙනි කොටසේ මොකක්ද තිබ්බේ? පළවෙනි තප්පර 6. එතකොට ඒ තප්පර 6ට තමයි ඔයා ફોකස් කරන්න ඕනේ. එතනට තමයි අවධානය යොමු කරන්න ඕනේ. දැන් මෙතෙන්දි මොකක්ද කියන්නේ? 6s සිට 9s දක්වා. එහෙනම් මේ 6යි 9යි අතර බලන්න ඕනේ. හරි? 6යි 9යි අතර බලන්න ඕනේ. හරි. t සමානයි 9s සිට 12s දක්වා ත්වරණය සොයන්න. අපිට කියනවා මේ t සමානයි 9 ඉඳලා 12ට. ඒ කියන්නේ තප්පර 9 ඉඳලා 12ට ත්වරණය සොයන්නලු. තප්පර 9 ඉඳලා 12ට. මෙන්න මේ කැලලට අවධානය යොමු කරන්න. මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතනට අවධානය යොමු කරන්න ඕන. රයිට්. ගමු අපේ white board එක අපි ක්ලියර් කරගමු. නෑ ක්ලියර් කරගන්න ඕනේ අපි මේක මකලා දාන්න. මේ ටික මකලා දාන්න නැති. ඔන්න දැන් කියනවා t සමානයි කීයද 9s සිට t සමානයි 12s දක්වා කාලය තුල ත්වරණය අපෙන් අහනවා. මෙන්න මේ කාලය තුල මෙන්න මේ සෙට් එකේ. හරිනේ පුතේ. ඉතින් ත්වරණයක්නේ අහන්නේ. ආයේ ත්වරණයක් නම් මම ඉස්සෙල්ලත් කිව්වා මොකද්ද අපි දාන සමීකරණය අපි කෙලින්ම දාන්නේ අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරලා කාලයෙන් බෙදෙනවා. කාලයෙන් බෙදෙනවා. රයිට්. ඉතින් අපි උකට ආදේශ කරගමු එහෙනම්. සමාන ලකුණක් දැම්මා ගෙහුවා ඉනි කැලලක්. කාලය කීයද මේ සඳහා ගත වෙලා තියෙන? 1යි 2යි 3යි. තප්පර 3යි. එහෙනම් තප්පර 3යි. t සමානයි 9s සිට 12s දක්වානේ. හරි. එහෙනම් තප්පර 3යි. තප්පර 3යි කාලය. අවසාන ප්‍රවේගය කීයද? අවසාන ප්‍රවේගය කියන්නේ මේ තප්පර 3ේ අවසාන ප්‍රවේගය. එහෙනම් පුතේ 12නේ මෙතන. 12යි අවසාන ප්‍රවේගය කීයද? 0යි. ප්‍රවේගය 0යි. අඩු කරනවා. ප්‍රවේගයෙන් අඩු. මේ අවසාන බිඳුවෙන් අඩු කරනවා. ආරම්භක ප්‍රවේගය. ආරම්භක ප්‍රවේගය කීයද? ඒ කියන්නේ 9 වෙනි තප්පරයේදී ප්‍රවේගය අහන්න ඔය දරුවෝ. කීයද? 12යි. එහෙනම් 12යි. ඕන්න 12ක් දැම්ම. right. හරි. ඊට පස්සේ ඔයගොල්ලන් කියනවා සර් කොහොමද අපි බිඳුවෙන් 12ක් අඩු කරන්නේ? ඒක කරන්න බෑ සර්. ඒක කරන්න බෑ. කියලා සමහර ළමයි තර්ක කරනවා මාත් එක්ක. හරි. පුළුවන් නේ. හරි බිඳුවෙන් 12ක් කීයද ඉතින්? මේ 12යි. 12යි හැබැයි මෙතෙන්ට පොඩි ඉරි කැලලක් ඕන. ඒ කියන්නේ මොකද්ද ලකුණ? ඍණ. නේ ඍණ 12. ඍණ 12. නේ විද්දුවෙන් ඕන ගාන කඩු කරන්න පුළුවන්. උත්තරේ නේ. උත්තරේ ඍණ. රයිට්. හරි. එහෙනම් ඍණ 12යි 3ෙන් බෙදමු. 3ෙන් බෙදමු. ඍණ 12 3ෙන් බෙදමු. ආ ඍණ ගැන අමතක කරන්නකො. ඍණ ගැන හිතන්න ඕනේ නැහැ. ඍණ ගැන හිතන්න ඕනේ නැහැ නේ. එහෙනම් 3ට 1යි. නේ 3ට 1යි මෙතෙන්ට කීයද? 4. 4ක් දාන්න. 4ක් දාන්න. 4ක් දාලා උත්තරේ ඍණ නිසා ඍණ දානවා. හරි. ඍණ දාලා ඒකකේ දාන්න අමතක කරන්න එපා. ms ඍණ 1. හරි. ms ඍණ 1.
මෙතන මේ එක කෑම අයින් කරන්න. MS ඍණ 1. හරි. හරි. ඔන්න MS ඍණ 1 ගහන්න තිර කෑලි දෙක. හරිද? හරි. ආයෙත් කියලා දෙනවා. මේ බලන්න ත්වරණය කියලා කියන්නේ අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරනවා. බෙදනවා කාලේ. මේ සඳහා ගත වෙච්ච කාලය තප්පර 3යි. මොකද 9 ඉඳන් 12ට තප්පර 3ක් තියෙනවා. හරි. තප්පර 3ක් තියෙනවා. ඒතර අවසාන ප්‍රවේගය කීයද? 12යි. sorry. මේ බිඳුවයි නේ. 12 වෙනි තප්පරේදී ප්‍රවේගය බිඳුවයි. මෙන්න දැම්ම බිඳුව. ආරම්භක ප්‍රවේගය කීයද? 9 වෙනි තප්පරේදී ප්‍රවේගය 12යි. බිඳුවෙන් 12ක් අඩු කරනවා. 3ෙන් බෙදෙනවා. උත්තරයක් එනවා 4 ms ඍණ 1 නෙමෙයි සර් බොරුවක් මේ ලියලා තියෙන්නේ. මේ මොකක්ද මේ ලියලා තියෙන්නේ? ms ඍණ 2 වෙන්න ඕන. ඇයි තප්පර වර්ගයට මීටර් මේක තොරණයක් හරි එහෙනම් ඍණ 4 ms ඍණ 2 එහෙම නැත්නම් කොහොමද මේ කියන්නේ තප්පර වර්ගයට මීටර් 4ක් ඍණ උත්තරයක් එන්නේ හරි ඒතර මම මෙතන ලස්සන දෙයක් ඔයාලට කියන්නේ දැන් මෙතන ආවේ ඍණ උත්තර ඍණ තමයි මේ තමයි දිශාව රයිට් මේ ඍණ කියලා ඉන්නේ පුතේ දිශාව දැන් මෙතන වෙලා තියෙන්නේ මේ ඍණ කියන උත්තරින් ආව මෙන්න වැඩේ තමයි කාලයත් එක්ක ප්‍රවේගය අඩු වෙන්න ඕන ඍණ කියලා උත්තරයක් එනවා නම් කාලයත් එක්ක ප්‍රවේගය අඩු වෙන්න ඕන බලමු 9 වෙනි තප්පරේදී 12යි 10 වෙනි තප්පරේදී 8යි 11 වෙනි තප්පරේදී 4යි 12 වෙනි තප්පරේදී බිඳුවයි කාලයත් එක්ක ප්‍රවේගය එන්න අඩු වෙලා තියෙනවා එකම විදිහට අඩු වෙලා තියෙන්නේ මේ 4න් 4ට තමයි අඩු වෙලා තියෙන්නේ කාලයත් එක්ක ප්‍රවේගය අඩු වෙනවා නම් අපි ඒකට කියන්නේ දරුවෝ ඍණ ත්වරණයක් කියලා ඍණ ත්වරණයට තව ලස්සන වචනිකුත් තියෙනවා ඒකට කියනවා අපි මන්දනයක් කියලා මන්දනයක් ඔයාට උත්තරේ මෙහෙම හදා ගන්නත් පුළුවන් ඔයාට පුළුවන් ඕනනම් මේ ඍණ ලකුණ අයින් කරලා මෙහෙම තිබ්බොත් වැරදි මේ ඍණ ලකුණ වෙනුවට ඉස්සරහින් දාන්න පුළුවන් ඔයාට මන්දනය කියලා දාන්න පුළුවන් මන්දනය ඔහොම මන්දනය දාන්න පුළුවන් ඒතර මන්දනය සමානයි 4 ms ඍණ 2 හරි ඒතර මන්දනයක් දාලා මේකේ අස්සිත ඍණ ලකුණක් ගහන්න යන්න එපා හරි එක්ක ඍණ දාලා තියන්න එහෙම නැත්නම් ඍණ ලකුණක් නැතුම් මන්දනය කියලා ලියන්න මන්දනය කියන්නේ ඍණ කියන එක එනවා එතන හරි ඍණ කියලා එනවා ඒතර ඍණ දෙකක් එනවා මෙතන ඍණ එකක් දැම්මොත් හරි එහෙනම් එතන ඍණ දාන්නේ හරි අපි මේක හදාගමු දරුවෝ හදාගන්න එහෙනම් ත්වරණය සමානයි අවසාන ප්‍රවේගය අඩු කරන ආරම්භක ප්‍රවේගය දැන් මේක දන්න දරුවෝ ඇති සමහර විට සමීකරණය ලියන්න නැතුම් කෙලින්ම උත්තරේ ගන්න දරුවෝ ඇති ගැටලුවක් නැහැ හැබැයි වඩාත් හොඳයි පුතේ මේ සමීකරණය ලියලා යනවනම් මොකද මේක පුරු වෙනවනේ ඔයාලට නේද එහෙනම් අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරනවා කාලයෙන් බෙදෙනවා අවසාන ප්‍රවේගයේ බිඳුවයි ආරම්භක ප්‍රවේගයේ 12යි බිඳුවෙන් 12ක් අඩු කරලා 3ෙන් බෙදෙනවා ඒ කියන්නේ ඍණ 12 බෙදීම 3 කපලා කොටලා මැනලා ඉර ගත්තම කීයද උත්තරේ 4යි ms ඍණ 2 තප්පර වර්ගයට මීටර් 4යි තප්පර වර්ගයට මීටර් 4යි මන්දනේ මේක නිකම්ම මන්දනයකුත් නෙවෙයි හරි මේක ඒකාකාර මන්දනයක් ඇයි මේ ලස්සනට 4න් 4ට නේ අඩුනේ එතකොට ඒකාකාරව තමයි ප්‍රවේගය වෙනස් වෙන්නේ ඒකාකාර මන්දනයක් එහෙම නැත්නම් තව එකක් ඒකාකාර ඍණ ත්වරණයක් හරි ඉස්සෙල්ලා අපි ගාන හැදුවේ කොහොමද අර ගාන පළවෙනි පටන් ගන්නකොට ඒකාකාර ත්වරණයක් ඒකාකාර ධන ත්වරණයක් ඒකාකාර ත්වරණයක් එහෙම නැත්නම් ඒකාකාර ධන ත්වරණයක් එතන මෙතන ඍණ එහෙම නැත්නම් මන්දනයක් හරි එහෙනම් හදාගත්තනේ දරුවෝ හරි අපි යන් ඉදිරියට දැන් අද මේ ක්ලාස් එකට එකතු වෙන දරුවන්ට මේ මොනවාද මේ කියලා සමහර විට හිතේ වැඩි හිතන්න එපා හරි මොකද මේ පාඩමේ මේ අන්තිම කොටස් වල අපි ඉන්නේ පුතේ හරි අන්තිම කොටස් වල ඉන්නේ ඔයාට අහු වෙන තරමක් අද අහු වෙච්ච දේ හරි ඒ ටික ඔලුවට දාගන්න හරි අහු වෙන්නේ නැත්තම් හරි වීඩියෝ මගේ පරණ වීඩියෝ බලන්න පරණ මේ channel මේ මොකටද මේ Microsoft Team එකට ගිහිල්ලා බලන්න එතකොට අවුලක් නැහැ මේක හරි අවුලක් නැහැ හරි එහෙනම් අපි යන් මෙතනින් ඉස්සරහට නේද ඔන්න මෙතන වැඩි සෙට් කරගමු අපි හරි විස්ථාපන කාල ප්‍රස්ථාර මම හිතන්නේ ගණිතයටත් තියෙනවද කොහෙද විස්ථාපන කාල ප්‍රස්ථාර හරි මොකද්ද මේ කියන්නේ විස්ථාපනයයි කාලයයි කියන රාශි දෙක අරගෙන අපි
ප්‍රස්ථාරගත කරනවා. විස්ථාපනයයි කාලයයි කියන දෙක ගන්නවා. මේ දෙක අරගෙන ප්‍රස්ථාරිකව නිරූපණය කරනවා. හරි. එතකොට මේ තියෙන එක උදාහරණයක් ඒකට. දැන් මේ තියෙන්නේ එක උදාහරණයක්. හරිනේ? හරි. එතකොට දැන් මෙන්න මේක තේරුම් ගන්න ඕන. දැන් කවුද x අක්ෂයට දාන්නේ ප්‍රස්ථාරේ? කවුද y අක්ෂයට දාන්නේ? දැන් මේ y අක්ෂයට කවුද දාන්නේ? x අක්ෂයට කවුද දාන්නේ? කොහොමද මේක තීරණය කරන්නේ? මෙන්න මේක ඔළුවේ තියාගන්න පුතේ. මේ කාලය කියන රාශිය නිරපේක්ෂයි. නිරපේක්ෂයි. නිරපේක්ෂයි කියන්නේ පුතේ කාමතවත් යැපෙන්නේ නැහැ. අපිට පුළුවන් ද කාලය වෙනස් කරන්න වෙන මොකකින් හරි? ඒකනේ ඔය කතාවට කියන්නේ කාලය රන් හා සමානයි. ගිය කාලේ ඇතුන් ලවාවත් අද්ද ගන්න බෑ. ඔහොම ඔය කතා ගොඩක් කියන්නේ ඇයි? කාලය කියන එක නිරපේක්ෂයි. ඒ කියන්නේ එයාට සාපේක්ෂව කවුරුත් නැහැ. ඒ කියන්නේ දැන් කාලය අපිට වෙනස් කරන්න බෑ. වැඩි කරන්න හෝ ඒක අඩු කාලේ අඩු කරන්න වැඩි කරන්න ඒව මොනවද අපිට කරන්න බෑ. එහෙනම් අන්නේ නිරපේක්ෂ රාශීන් තමයි අපි x අක්ෂයට දාන්නේ. මතක තියාගන්න. නිරපේක්ෂ රාශීන් තමයි අපි x අක්ෂයට දාන්නේ. එහෙනම් වචන ටික සෙට් එක බරපතල වැඩි නම් ඔළුවේ තියාගන්න x අක්ෂයට දාන්නේ කාලය. එතකොට හරි. එහෙනම් කාලය x අක්ෂයට දාන්න. හරිනේ? හරි. එහෙනම් මෙන්න x අක්ෂයට කාලය දැම්ම. කාලය දක්වන්නේ t වලින්. මේ අක්ෂ ලකුණු කරන්න ඕන. ලස්සනට මේ මොකද්ද කියන එක ලකුණු වෙන්න ඕන. හරි? එහෙනම් ඔන්න කාලය ලිව්වා. අවුලක් නැහැ. t වලින් දක්වන්න. t වලින් time කියන එක t වලින් දක්වනවා. right? හරි. ඊළඟට මේක පුතේ අපි මේ කියන්නේ කාලය මන්නේ ඒකකේ. තප්පරනේ අන්තර්ජාතික ඒකකේ තප්පර. සෙකන්ඩ් කියන එකට s අකුර දාලා තියෙනවා මේ. s අකුර දාලා තියෙනවා වරහන් ඇතුළට. right. එහෙනම් මේ පැත්ත හරි. මම මේ ප්‍රස්ථාරයක් අඳිනකොට ඔයාලට කියන යන ක්‍රමය කියන්නේ. ගැහුවා ඉරක් කාලය කියලා නම් කරා t අකුර ලිව්වා s අකුර ලිව්වා. හරි. ඊළඟට y අක්ෂය. මෙන්න තියෙනවා y අක්ෂය. y අක්ෂය. y අක්ෂයේ තියෙන විස්ථාපනය. විස්ථාපනය අපි දක්වන්නේ s අකුරේ. s අකුර සමහර ඒවා ගැන d අකුර දක්වනවා. displacement කියලා. මෙතන s අකුරෙන් තමයි මේක දක්වලා තියෙන්නේ. හරි. කෙසේ වෙතත් විස්ථාපනය කියලා ලිව්වත් ඇති. විස්ථාපනය කියන්නේ ඉතින් දුරක්මනේ. සරල රේඛීය දුරක්මනේ. එහෙනම් ඒක මනින්නේ මීටර වලින්. simple m. වරහන් ඇතුළේ ලිව්වා මොකද්ද? simple m. වරහන් ඇතුළේ simple m ලිව්වා. හරි. දැන් මොකද්ද කරන්නේ? යනවා ඉතින් වගුවට. අපි ගණන් වල ප්‍රස්ථාර අඳින්නේ. එහෙමනේ වගුව දිහා බලන්න වෙනවා අපිට. බලනවා x අක්ෂයේ කීය කණ්ඩාංක කීය කොච්චරක් තියෙනවද කියලා බලන්න. right කාලේනේ බලන්න වෙන්නේ x අක්ෂයේ තියෙන්නේ. පහක් තියෙනවනේ. පහ. ඔන්න එන මම සමාන දුරින් 5 1යි 2යි 3යි 4යි 5යි කියලා ලකුණු කරගත්තා. නේ? කොටු රූල් පොතක නම් කොටුව ගානේ මම ලකුණු කරගත්තා. නේ? සාමාන්‍ය අපේ ටියුට් එකේ කරනවා නම් සමාන දුරකින් ওই විදිහට පහක් ගහගත්තා. හරි. පහක් ලකුණු කරගත්තා. ඊට පස්සේ විස්ථාපනය මේ පැත්තේ තියෙනවා 15 උඩරිම තියෙන්නේ. 15 උඩරිම තියෙන්නේ. ඉතින් අපි ඒක සාමාන්‍යයෙන් 3න් 3ට විතර ගියා නම් හොඳයිනේ වැඩේ නේද? අපි එහෙමනේ කරන්නේ ප්‍රස්ථාරවල. එහෙනම් 3යි 6යි 9යි 12යි 15යි. හරි. රයිට් උඩරිමයකට සෙට් කරලා තියාගන්න. හරි. ඊළඟ මොකද කරන්නේ? වගුව දිහා බලනවා කණ්ඩාංක ලකුණු කරනවා. මොනවද? බිඳුවේ බිඳුව. ඔව් මෙන්න මෙතන. බිඳුවේ බිඳුව. හරි. 1 3 ඔන්න ලකුණු කරා. 1 3 ඊළඟට 2 6 ඊළඟට 3 9 4 12 ඔන්න 5 15 ඔහොම ලකුණු කරා. මොනවාද සර් මේ කඩයිරි? ඒවා අපිට වැඩක් නැහැ. ඒවා මේ අච්චු පොතේ තිබ්බා මම එහෙමම අරගෙන තියෙන රූපේ කඩයිරි ඕනේ නැහැ ඉතින්. හරි කඩයිරි ඕනේ නැහැ. වඩාත් හොඳට තේරුම් ගන්න තමයි ඔය කඩයිරි දාලා තියෙන්නේ. එහෙනම් ඔන්න පුතේ විස්ථාපන කාල ප්‍රස්ථාරය. ඔයාලට විස්ථාපන කාල ප්‍රස්ථාරයක් අඳින්න කියපු ගමන් අක්ෂ දෙක ගහගත්තා. අක්ෂ ලකුණු කරා. khණ්ඩාංක ඒ විදිහට ලකුණු කරගෙන ගියා. හරිනේ? හරි. එතකොට මේවා ඇද වෙවි එන්න බෑ. මේව නිකන් වක්‍ර රේඛා හැම එන්න බෑ ප්‍රස්ථාරේ. හරි වක්‍ර ප්‍රස්ථාර වගේ එන්න බෑ. හරි? අර ගණිතේ තියෙනවනේ මොනවාද මේ වක්‍ර ප්‍රස්ථාර? ඒවා එන්න බෑ මේකේ. මොකද මේ සරල රේඛීය චලිතනේ. එහෙනම් මේවා කෙලින් එන්න ඕන. හරි? කෙලින් ඍජුව එන්න ඕන. මේ එන හැඩ මොනවා හරි එන හැඩ. හරි. එහෙනම් මෙන්න මේ විදිහට අපිට ප්‍රස්ථාරය නිරූපණය කරන්න පුළුවන්. හරි. එතකොට ඔයාගේ වගුවේ 12 වෙනි පිටුවේ මේ ඔයාට පොඩි දෙයක් දක්ව ගන්න තියෙනවා. වගුවේ උඩ මේ මෙන්න මෙතන කාලය අපි කෙලින් තප්පර කියලා s අකුර දාගන්න ওই වරහන් අස්සේ. වරහන් අස්සේ s අකුර දාගන්න. විස්ථාපනය කියන එකට වරහන් අස්සේ දාගන්න m අකුර. වරහන් අස්සේ දාගන්න m අකුර. right එතන ඉස්සන් දෙයක් තියෙනවා. right විස්ථාපනය කියන තැන වරහන් ඇතුලේ m අකුර දාගන්න. හරි. ඔන්න එහෙනම් හරිනේ. දැන් ඔන්න ප්‍රස්ථාරයක් තියෙනවා. ප්‍රස්ථාරයක් ඇඳලා තියෙනවා. මොන ප්‍රස්ථාරයක්ද? විස්ථාපන කාල ප්‍රස්ථාරයක්. හරි. දැන් බලන්න මේකේ මේ ප්‍රවේගය ගැන පොඩ්ඩක් බලන්නකො. ප්‍රවේගයට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. දැන් ප්‍රවේගය කියවි මොකද්ද? ප්‍රවේගය කියන්නේ විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවයට.
ඒ කියන්නේ පුතේ කාලයත් එක්ක විස්ථාපනය වෙනස් වෙනවා නම් අපි කියනවා මෙතන තියෙන ප්‍රවේගයක් කියලා අපි කියනවා. විස්ථාපනය කාලයත් එක්ක වෙනස් වෙනවා නම් අපි කියනවා එතන තියෙන ප්‍රවේගයක් කියලා. දැන් හරියනේ ඉතින් මේ විස්ථාපනය වෙනස් වෙනවා මේ පළවෙනි තප්පරේ 3යි දෙවෙනි තප්පරේ 6යි 9යි 12යි 15යි ඔහොම ඔන්න විස්ථාපනයේ කාලයත් එක්ක මේ වෙනස් වෙනවා. වෙනස් වෙන්නෙත් ආයේ හරි අමුතු ක්‍රමයකටනේ. අමුතු කියලා කියන්නේ මොකද්ද? මේ එකම විදියට නේ මේ පළවෙනි තප්පරය යනකොට 3යි. මෙතනත් 3යි. මෙතනත් 3යි. මෙතනත් 3යි. මෙතනත් 3යි. ඒ කියන්නේ විස්ථාපනය වෙනස් වෙන්නේ එකම විදියට. ඒ කියන්නේ විස්ථාපනය එකම විදියට වෙනස් වෙනවා කියලා කියන්නේ ඒකේ අදහස මෙතන තියෙන්නේ ඒකාකාර ප්‍රවේගයක්. ඒකාකාර ප්‍රවේගයක්. හරි. තොරණේ වචනේ එහෙම ගාව ගන්නවත් එපා. විස්ථාපන කාල ප්‍රස්ථාරය ඇස්සේ තොරණේ ගාව ගන්න යන්න එපා. හරි. මෙතන මේ විස්ථාපන කාලය ප්‍රස්ථාරයේදී අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ ප්‍රවේගය කියන රාශිය. දැන් කාලයත් එක්ක විස්ථාපනයේ එකම විදිහට ලස්සනට වෙනස් වෙලා තියෙනවා නෙමෙයි. ලස්සනට වෙනස් වෙලා තියෙනවා. ඒතර අපි කියනවා ඉතින් ගැටලුවක් නැහැ. ආරයිට්. එහෙනම් මෙතන ප්‍රවේගයක් තියෙනවා. මොකද විස්ථාපනයේ කාලයත් එක්ක වෙනස් වෙලා තියෙනවා. ඒතර මේ විස්ථාපනයේ දිහා බැලුවම එකම විදිහට තමයි වෙනස් වෙලා තියෙන්නේ. ඒ නිසා මේක නිකම් ප්‍රවේගයක් නෙවෙයි. මේක ඒකාකාර ප්‍රවේගයක්. ඒකාකාර ප්‍රවේගයක්. හරි. ඊළඟ ලස්සනම වැඩි. කියන්න එපා ඉන්න මම වෙලාව දෙනවා. හරි. ලස්සනම වැඩි. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය මගින් ප්‍රවේගය ලබාගත හැක. ඔයාලා විභාගෙට කියනවා විස්ථාපන කාල ප්‍රස්ථාරයක් දීලා මේ ප්‍රස්ථාරය ඇසුරින් ප්‍රවේගය හොයන්න කියලා. ප්‍රස්ථාරය ඇසුරින් ප්‍රවේගය හොයන්න කියලා දෙනවා. පුතේ එහෙම දුන්නොත් මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් එනවා ප්‍රවේගය. ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් එනවා අනුක්‍රමණයෙන් එනවා මොකද්ද ප්‍රවේගය එනවා. අපි ඒක හදන විදිහ ඉදිරියේදී බලමු. හරි. ඔය වාක්‍ය දෙක ලියා ගන්න. කියන වාක්‍ය දෙක. ප්‍රවේගයේ ඒකාකාර වේ. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය මගින් ප්‍රවේගය ලබාගත හැක. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය මගින් ප්‍රවේගය ලබාගත හැක. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය මගින් ප්‍රවේගය ලබා ගන්න පුළුවන්. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය මගින් අපිට එනවා ප්‍රවේගය එනවා. හරි. මං හිතනවා ඒ දරුවෝ දන්නවද දන්නේ අනුක්‍රමණය දන්නවනේ. මම මේ කරාද ගණන් වලට කරාද අනුක්‍රමණය බලමු. හරි. ගණිතයේ අනුක්‍රමණය මේ වචන වලට බය වෙන්න එපා විද්‍යාවේ. හරි. අනුක්‍රමණය කියන තොරණය මන්දනය නේ ඌවට බය වෙන්න එපා. බය වුණාම තමයි අවුල තියෙන්නේ. ඇති දෙයක් නෑ දරුවෝ. හරි. මේ වගේ ඇති දෙයක් නෑ. හරි. මේ සමහර ළමයි මේක අනියත බියක් ඇති කරගෙන ඉන්නවා මේ ෆිසික්ස් වලට. එහෙම කියන්නේ භෞතික විද්‍යාවට. හරි. මොනවත් නෑ පුතේ. මේවා සරලව අපිට ඉගෙන ගන්න පුළුවන් දේවල්. ඉතින් දැන් මේ උගන්වන දේවල් අමාරු නෑනේ. නේද? ඉතින් ඒවා නිර්වෝල්ව ඔලුවට දාගන්න එක තමයි ඔයා කරගන්න. හරි. හරි. අපි බලමු මොකද්ද මේ අනුක්‍රමණ කතාව කියන්නේ. ඔන්න බලන්න. මෙන්න අනුක්‍රමණය. අනුක්‍රමණය කියලා කියන්නේ පුතේ y බෙදීම x. ඒ මතක තියාගන්න. y අක්ෂයේ කණ්ඩායම් අතර වෙනස x අක්ෂයේ කණ්ඩායම් අතර වෙනස තමයි y බෙදීම x. y අගය ඊට අනුරූප x අගයෙන් බෙදුවම එන්නේ අනුක්‍රමණය. අනුක්‍රමණය තමයි එන්නේ. හරි. දැන් මොකද්ද මෙතන y අගය කියලා කියන්නේ? y අගය කියලා කියන්නේ විස්ථාපනයේනේ. මොකද්ද x අගය කියලා කියන්නේ? x අගය කියලා කියන්නේ කාලය. එතකොට ඔයාට ගිය සතිය ඉගෙනුවා, ගිය සතිය නෙවෙයි ඉස්සෙල්ලා සතිය. ඉගෙනුවා විස්ථාපනයේ බෙදීම කාලය කියලා කියන්නේ ප්‍රවේගයට. නේ? විස්ථාපනයේ බෙදීම කාලය කියලා කියන්නේ ප්‍රවේගයට. මෙතන y අගයක් එනවා නම් එන්නේ ඒ විස්ථාපනය. මෙතන x අගයක් එනවා නම් ඒ එන්නේ කාලය. ඒ එන්නේ කාලය. දැන් සරල උදාහරණයක් ගන්න. ඔන්න අපි ගමු y අගයක් ගමු කීයද? 15. 15 කියලා කියන්නේ විස්ථාපනය. විස්ථාපනය 15. ඊට අනුරූප x අගය කීයද? ඊට අනුරූප x අගය 5යි. 5යි. එහෙනම් 15 5න් බෙදුවම කීයද? 3යි. එහෙනම් අන්න ප්‍රවේගය එනවා කීයද? 3යි. තප්පරයට මීටර් 3යි. තව එකක් ගමු කොහෙන් හරි. ඔන්න ගන්නකො යා 9. ඔන්න ගන්නවා විස්ථාපනයේ 9. හරි. ඒ කියන්නේ y අගය 9යි. y අගය 9යි. x අගය ගන්න ඊට අදාළ 3යි. 3යි. එහෙනම් 9 බෙදීම 3. 9 බෙදෙනවා 3යි. ඒ කියන්නේ y බෙදෙනවා x වලින්. එහෙම නැත්නම් විස්ථාපනය බෙදෙනවා කාලෙන්. ඒක කිව්වත් එකයි. හරිනේ? හරි ප්‍රස්ථාරයේ හැටියට අපි කියනවා y බෙදීම x. ඒ කියන්නේ අනුක්‍රමණය. එතුර එන්නේ උත්තරේ කීයද පුතේ? 3යි. එතුර එන්නේ උත්තරේ 3යි. තව සරල උදාහරණයක් තව එකක් ගන්නවා මම. මේ බලන්න y අගයක් මම ගන්නම් 3. ඊට අනුරූප x අගය 1. 3 බෙදීම 1. උත්තරේ 3යි. උත්තරේ 3යි. හරි. එහෙනම් මොනවද මම මේ දිගට කියන්නේ? මෙන්න මේකයි මම කියන්නේ. එහෙනම් මට මෙන්න මේකට එන්න පුළුවන් නේ ලියන්න බහන්න. අනුක්‍රමණය කියන්නේ
අනුක්‍රමණය කියන්නේ y බෙදීම x. ඒක හරි. අනුක්‍රමණය කියන්නේ y බෙදීම x. ඒක අවුලක් නැහැ නේ. එහෙනම් දැන් y කියන්නේ මොකද්ද? විස්ථාපනය. y කියන්නේ විස්ථාපනය. x කියන්නේ මොකද්ද? x කියන්නේ කාලය. හරිනේ ප්‍රස්ථාරයේ හැටියට එහෙම නෙන්නේ. විස්ථාපනය බෙදීම කාලය කියන්නේ මොකද්ද? ප්‍රවේගය. විස්ථාපනය බෙදීම කාලය කියන්නේ ප්‍රවේගය. ඉතින් y බෙදීම x කියන අගේ එහෙම බෙදලා ගත්තම අපිට එන්නේ ප්‍රවේගය. අපිට එන්නේ ප්‍රවේගය නේ. ගණිතයේදී එක් කතා කරොත් ඒ කියන්නේ අනුක්‍රමණය. හරිනේ? එහෙනම් මෙන්න මේකයි ඔළුවට දාගන්න ඕනේ. මොකද්ද? විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් අපිට හම්බ වෙනවා මොකද්ද? එහෙම නැත්නම් මුණ ගැසෙනවා මොකද්ද? ප්‍රවේගය. ප්‍රවේගය මුණ ගැසෙනවා. හරි. අපි ලියාගමුද? ඔය කොටු දෙකක් දීලා තියෙන්නේ. අනුක්‍රමණය සමානයි y අක්ෂයේ ඛණ්ඩාංක අතර වෙනස. y බෙදීම x කියලා ලියාගත්තත් ඇතියා. එහෙම ලියමුද? ලේසි නේ. ඔව් එහෙම ලියමු. එහෙම ලියමු. මේක නැත්නම් පැටලින් සාගතයි. රයිට්. අනුක්‍රමණය සමානයි y බෙදීම x. එච්චරයි. y බෙදීම x. හරි. y බෙදෙනවා x වලින්. ඔන්න පළවෙනි ඔය දීලා තියෙන කොටුවේ ලියන්න අනුක්‍රමණය සමානයි y බෙදෙනවා x වලින්. y බෙදෙනවා x වලින්. හරි. ඊළඟ කොටුවට එන්න. ඒ කොටුවේ කැලි තුනකට යනවා අපි. අනුක්‍රමණය සමානයි විස්ථාපනය බෙදීම කාලය සමානයි ප්‍රවේගය. ප්‍රවේගය. මෙතන අනුක්‍රමණය කියන තැන වරහණක් අස්සේ y බෙදීම x කියලා දාගන්න. තුන මාරු. මෙතන වරහණක් අස්සේ y බෙදීම x කියලා දාගන්න. එතකොට හරි. උඩම කොටුවේ ලියන්න දෙයක් ඇත්තෙම නෑ. අනුක්‍රමණය සමානයි y බෙදීම x. පොඩ්ඩයි. ඊළඟ එකේදී අනුක්‍රමණය වරහන් ඇතුලේ y බෙදීම x. ඊළඟ සමානලකුණ විස්ථාපනය බෙදීම කාලය. ඒ කියන්නේ ප්‍රවේගය. හරි. එහෙනම් ඔන්න මේ අනුසාරයෙන් අපි ගානක් හදමුද? බලමු මොකක්ද අපිට තියෙන්නේ. මේකෙන් ගානක් හදන්න තියෙන්නේ. ඉතින් ඔයාලට කැමති ඛණ්ඩාංක දෙකක් තෝරගෙන හදන්න පුළුවන්. අපි එකක් හදමු පොදුවේ හැමෝම. මේක හරිනේ. මේ ප්‍රශ්නයක් එහෙම තියෙනවා නම් අහන්න. මයික් එක ඔන් කරලා අහන්න මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. හරි. අය සර් මොකක්ද මේ කියන්නේ? මට තේරෙන්නේ නැහැ සර් මේක. කියලා හරි කියන්න. හරි. හරි. ඒතර මට පුළුවන් උපරිමයෙන් මම පැහැදිලි කරලා දෙනවා ඔයාලට. හරි. හරි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරි. දැන් ඔයා ඉන්නේ ඔයාගේ ගෙදර නේ? වටේ පිටේ ඉන්නේ ඔයාගේ කට්ටිය නේ? කිසි අවුලක් නැහැ. ලැජ්ජ වෙන්න හේතුවක් නැහැ නේ? රයිට්. අනිත් එක ඔයාව අපිට පේන්නෙත් නැහැ. ඒක නිසා අහන්න ප්‍රශ්න. ලස්සන්ට මේ ඔන්ලයින් ක්ලාස් එක යන්න පුළුවන්. එතකොට ඔයාලට ගොඩාක් කරුණු ඉගෙන ගන්න පුළුවන් පුතේ. සාමාන්‍ය ක්ලාස් එකකට වැඩිය විශාල කරුණු ප්‍රමාණයක් මේ ඔන්ලයින් ක්ලාස් එකකින් ඉගෙන ගන්න පුළුවන්. හරි. සාමාන්‍ය ක්ලාස් එකේ තියෙන අවධානය ගොඩාක් වෙන වෙන දේවල් වලට යනවා. දැන් අපි ක්ලාස් කරනකොට අපි දන්නවා අපේ කොමන් ක්ලාස් වල මොනවාද වෙන වැඩේ මේ ගොඩාක් එක ළමයි ගොඩාක් එනවනේ. එතකොට ඒගොල්ලන් දිහා අපිට බැලෙනවා. එතකොට ඒගොල්ලන් කරන වැඩ අපි බලනවා නේද? ළඟ ඉන්න යාළුවෝ කරන වැඩ වලට අවධානය යොමු වෙනවා ඔයාගේ. ඉතින් ඒ මොනවත් මෙතන නැහැ. මෙතන ඒවා මොනවත් නැහැ. හරි. ලස්සන්ට වැඩේ යනවා නේ. හරි. හරි. ඊළඟට අපි හදමු ගානක් එහෙනම්. එහෙනම් පුතේ ලියන්න ඔයා ලියන්න මෙහෙම ලියන්න මං කියන එක ලියන්න අනුක්‍රමණය සමානයි මං කියන එක ලියන්න අනුක්‍රමණය සමානයි y බෙදීම x කියලා ලියන්න එතන උඩින් y ලියන්න යටින් x කියලා ලියන්න y බෙදීම x පහළ රෝල්ට එන්න y එකක් දාගන්න අපි දාමුකෝ කීයද 15 දාමු 15 අඩු කිරීම නෑ sorry 15 බෙදීම අඩු කිරීම ඕනේ වෙනස ගත්තොත් අවුල 15 බෙදීම 5 15 බෙදීම 5 ගන්න හරි 15 බෙදීම 5 අන්න මම කියන එක තේරුණාද ඒ කියන්නේ අනුක්‍රමණය 15 බෙදීම 5 ගන්න අනුක්‍රමණය ගමු අනුක්‍රමණය සමානයි 15 බෙදීම 5 ඒකෙන් කීයද උත්තරේ 3යි උත්තරේ ඊට පස්සේ එනම් කියලා ලියලා දිගට ලියාගෙන යන්න
එනම් ප්‍රස්ථාරයේ නිරූපණය වන චලිතයේ ප්‍රවේගය තප්පරයට මීටර 3යි. තප්පරයට මීටර 3යි. ඒ කියන්නේ මේ චලිතයේ ප්‍රවේගය තප්පරයට මීටර 3ක් කියන එක තමයි දරුවෝ එකකින් අදහස් කරන්නේ. තප්පරයට මීටර 3යි. එනම් මේ ප්‍රස්ථාරයේ නිරූපණය වන චලිතයේ ප්‍රවේගය තප්පරයට මීටර 3යි. තප්පරයට මීටර 3යි. තප්පරයට මීටර 3යි. තප්පරයට මීටර 3ක් වෙනවා. වෙන එකක් වුණත් ගන්න පුළුවන්. හරි. දැන් උදාහරණයක් විදිහට 12 බෙදීම 4 ගන්න පුළුවන්. හරි. 12 y අගය අරගෙන x අගය 4 අරගත්තොත් එන උත්තරේ 3යිම තමයි. එන උත්තරේ 3යිම තමයි. හරි. එහෙනම් මේ ප්‍රස්ථාර නිරූපණය චලිතයේ ප්‍රවේගය වෙන්නේ තප්පරයට මීටර 3යි. දැන් ඔළුවට දාගන්න ඕන මොකද්ද? විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් අපිට හම්බ වෙන්නේ ප්‍රවේගය. විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් අපිට මුණ ගැහෙන්නේ ප්‍රවේගය. ඒක තමයි ඔළුවේ තියෙන්නේ. හරි. හොඳයි. ඔන්න තියෙනවා ගානක් නේ. ආයෙත් ගානක් තියෙනවා. සරල රේඛිය ඔය ආයෙත් සරල රේඛිය තමයි. සරල රේඛීය මාර්ගයක් දිගේ ළමයෙකු සිදු කළ චලිතයක් පිළිබඳ දත්ත පහත වගුවේ තියෙනවා. මූනිකන් ගිහිලා තියෙන 아무තු විදියට බලමුකෝ. තප්පර 4ක් ගිහිලා තියෙනවා. තප්පර 4ක් ගිහිලා තියෙනවා. විස්ථාපනයේ බිඳුවයි 2යි ආයෙ බිඳුව වෙලා ආයෙ 2 වෙලා ආයෙ බිඳුව වෙලා. පළවෙනි තප්පරේදී 2යි, දෙවෙනි තප්පරේදී බිඳුවයි, තුන්වෙනි තප්පරේදී 2යි, හතරවෙනි තප්පරේදී බිඳුව වෙලා තියෙනවා. හරි. මොකද අහන්න පළවෙනි ප්‍රශ්නේ? අන්තිම එකට යන්න. ළමයා ගමන් කර දුර කොතෙක්ද කියලා අපෙන් ප්‍රශ්න. මේ මෙතන ප්‍රස්ථාරයේ ඒ ප්‍රස්ථාරයේ දාගන්න කාලය s කියලා දාගන්න. මෙතන s අකුර දාගන්න. විස්ථාපනය කාලය t. කාලය t නේ. කාලය t දාගන්න. කාලය t දාගන්න. විස්ථාපනයේ s දාගන්න. විස්ථාපනයේ s දාගන්න. දාගන්න. ඒ කියන්නේ දක්වන ක්‍රමය හරි. එහා පැත්තෙන් ලියන්නකො පුතේ මේ මෙතන තප්පර s අකුර දාගන්න, මෙතන m අකුර දාගන්න. හරි. මං කියන එක තේරුණාද දන්නේ. වරහන් ඇතුලේ මෙතන t දැම්මා නම්, පහළ වරහන ඇතුලේ ඔයා s දැම්මා නම්, මේ කාලය කියන වරහනට එළියෙන් දාන්න s අකුර. s අකුර තප්පර කියන එක. විස්ථාපනය කියන එකේ s අකුර දාලා තියෙනවා විස්ථාපනයේ දක්වන්න වරහන වහලා තියෙන්නේ වරහනට පිටින් දාන්න m අකුර. සිම්පල් m අකුර. ඒ කියන්නේ විස්ථාපනයේ මනින්නේ මීටර වලින් කියන එක. හොඳයි. ළමයා ගමන් කර දුර කොතෙක්ද කියලා ආගෙන් ප්‍රශ්න කරනවා. මේ ළමයා කොච්චර දුරක් ගියාද කියලා අපෙන් ප්‍රශ්න කරනවා. හරි. දුර කියන්නේ මොකද්ද? මේ පාඩම පටන් ගන්න දුරෙන්. දුර කියන රාශියෙන් පටන් ගන්න. දුර කියන්නේ මොකද්ද පුතේ? ගෙවා ගිය ගමන් මාර්ගයේ මුළු දිග. යම් කිසි ගමන් මාර්ගයක මුළු දිග. යම් කිසි ගමන් මාර්ගයක මුළු දිග. අපි කියනවා ඒකට දුර කියලා නේ. එහෙනම් කවුරු හරි කමන්නේ කෙනෙක් චලනය වන වස්තුවක් ගෙවා ගිය ගමන් මාර්ගයේ මුළු දිග. මුළු දිග අපි කියනවා ඒක දුරක් වශයෙන් අපි අඳුන. දුර කියන්නේ අදිශයක් නේ පුතේ. ඒ කියන්නේ ඒක නිශ්චිත දිශාවක් නේ. දිශාව වරින් වර වෙනස් වෙනවා. විශාලත්වයක් තියෙනවා. විශාලත්වයක් තියෙනවා මීටර වලින් කිලෝමීටර වලින් අපිට කියන්න පුළුවන්. හැබැයි ඒක නිශ්චිත දිශාවක් නෑ. හරි. එහෙනම් ඉතින් මෙයා ගියපු මුළු දුර අපි ගණනය කරන්නේ කොහොමද? පළවෙනි තප්පරය ගත කරනකොට මීටර 2යි. දෙවෙනි තප්පරේ එනකොට බිඳුවයි. බිඳුවයි කියන්නේ දෙකේ ඉඳලානේ බිඳුවට ගියේ. ඒ කියන්නේ තව දෙකක් එකතු කරගන්න එපා. එකතු කරගන්න ඕපයි. එතකොට 4යි. ඊට තුන්වෙනි තප්පරේ යනකොට ආයෙ 2යි. ඒ කියන්නේ 6යි. හතරවෙනි තප්පරේ යනකොට ආයෙ බිඳුවට එනවා. ඒ කියන්නේ කොහොම හරි දෙකක් ගිහිල්ලානේ. එතකොට 8යි. හරියට නිකන් ඕක නිකන් මොකක්ද අනන්ත මේ ළමයා මට හිතෙන්නේ. මට දැන් මෙතන ඉන්නවා. ඉස්සරහට පනිනවා. මීටරයක් ඉස්සරහට පනිනවා. ආයෙ පිටිපස්සට පනිනවා මීටරයක්. ආයෙ ඉස්සරහට පනිනවා. ආයෙ පිටිපස්සට පනිනවා. ඕන ඔය වගේ සීන් එකක් මෙතන තියෙන්නේ. ඉස්සරහට පැන්න මීටරයක්, පිටිපස්සට පැන්න මීටරයක්, ආයෙ ඉස්සරහට පැන්න මීටරයක්, ආයෙ පිටිපස්සට පැන්න මීටරයක්. හරි? දැන් ළමයා පටන් ගත්ත තැනම තමයි ඉන්නේ. ඒතර මෙයා කොච්චරක් දුරක් මේ මෙහෙම පැන්නද කියලානේ මේ අපෙන් අහන්නේ. ගෙවා ගිය ගමන් මාර්ගයේ මුළු දිග. ඒකනේ අපෙන් අහන්නේ. එහෙනම් මොකද කරන්න ඕන අපි? නම් 2 දෙක එකතු කරාම උත්තර එනවා 8ක්. හරි උත්තර එනවා 8ක්. එහෙනම් මීටර 8ක්. මෙයා ගිහලා තිනවා මීටර 8ක්. හරි? මෙයා මීටර 8ක් ගිහලා තිනවා දාගන්න. මීටර 2 එකතු කිරීම 8යි. හරි? තේරුම් ගන්න. දුරක් හොයනකොට පටන් ගත්ත තැන බලන්න. දැන් ඉන්න තැන බලන්න. ඒ පටන් ගත්ත තැන ඉඳලා ඉන්න තැනට කොච්චර දුරක් කාලයත් එක්ක ගෙවාගෙන යනවද? කොච්චර දිගක් කාලයත් එක්ක ගෙවාගෙන යනවද?
එච්චර දිග කාලයක් එක්ක ගෙවාගෙන යනවා. ඒක තමයි දුර කියලා අපි හඳුන්වන්නේ. හොඳයි. ඊළඟ ප්‍රශ්න මොකද? විස්ථාපනය කොතෙක්? විස්ථාපනය කොතෙක්? හරි. දැන් මොකද අර මම මේ චලිතේ වා තේරුම් ගත්තන්නේ ඉදිරියට මීටරයක් පැන්න ආයෙ හිටපු තැනට පැන්න ආයෙ පැන්න ඉදිරියට ආයෙ හිටපු තැනට පැන්න. ඕක තමයි මෙයාගේ චලිතය. දැන් විස්ථාපනය කියන්නේ මොකද? විස්ථාපනය කියන්නේ යම්කිසි ස්ථාන දෙකක් අතර තියෙන කෙටිම දුර. එහෙම නැත්නම් සරල රේඛීය දුර. එහෙම නැත්නම් ඍජු දුර. එහෙම නැත්නම් ඍජු දුර. නේ? හරි. එතකොට දැන් මොකද්ද වෙන වැඩේ? මෙයා ඉදිරියට පැන්න ආයෙ පිටපස්සට පැන්න ආයෙ ඉදිරියට පැන්න ආයෙ පිටපස්සට පැන්න. විස්ථාපනයක් හොයනකොට බලන්න ආරම්භ කරපු තැන. ඊට පස්සේ බලන්න ඉවර කරපු තැන. ආරම්භ කරපු තැනයි ඉවර කරපු තැනයි බලන්න. දැන් මොන්න බලන්න ආරම්භක ඒ කියන්නේ පළවෙනි මේ මෙතනදී පටන් ගන්නකොට බිඳුවයි විස්ථාපනයේ බිඳුවයි. දැන් හතරවෙනි තප්පරේ ගියාමත් විස්ථාපනයේ බිඳුව වෙලා. විස්ථාපනයේ බිඳුව වෙලා තියෙනවා. හරි. දැන් වගුවෙනුත් එනවා උත්තරේ වෙන වගුවක් නැති වුණත් ඔයා හිතන්නකෝ. ඉදිරියට පැන්න මීටරයක් ආයෙ පිටුපසට පැන්න ආයෙ ඉදිරියට පැන්න ආයෙ පිටුපසට පැන්න දැන් හිටපු තැනම නේද අවසන් කරන්නේ. ඒ කියන්නේ විස්ථාපනයක් නැහැ. නේ පුතේ? ඇයි? ඉස්සරහට පැන්න පිටිපස්සට පැන්න ආයෙ ඉස්සරහට පැන්න පිටිපස්සට පැන්න පිටිපස්සට පැන්න කියන්නේ එතනින් පටන් ගත්තේ නේ හරියට නිකන් මීටර 400 ධාවන පතයක මීටර 400ක් දුවලා ආයෙ ආවා වගේ හිටපු තැනටම ආවා ඒතර විස්ථාපනයේ බිඳුවයි දුර 400යි මීටර ආන්න ඒ වගේ සීන් එකක් මෙතන තියෙන්නේ ඒක හරියට නිකන් කඩේට ගිහිල්ලා ආයෙ ගෙදර ආවා වගේ කඩේට ගිහිල්ලා ගෙදර ආවා අපි තුමු කඩේට කිලෝමීටරයක් දුරයි කියලා එතකොට එතකොට කඩේට කිලෝමීටරයක් දුරයි නම් එයාගේ මුළු දුර කීයද? කඩේට ගිහිල්ලා එන්න කිලෝමීටර 2යි. විස්ථාපනය කීයද? බිඳුවයි. ආන්න මේ වගේ සීන් එකක් තමයි මෙතන තියෙන්නේ. හරි. එහෙනම් විස්ථාපනය බිඳුවයි. ආයේ දිශාවක් ගැන කියන්න බෑනේ. විස්ථාපනය බිඳුවක් වෙනවා. විස්ථාපනය බිඳුව. හරි. තේරුම් ගන්න. විස්ථාපනය බලනකොට ඔයා බලන්න මෙහෙම. පටන් ගත්ත තැන බලන්න දැන් ඉන්න තැන බලන්න. ඒ කියන්නේ අවසාන තැන බලන්න. පටන් ගත්ත තැනයි අවසාන තැනයි අතර දුර තමයි විස්ථාපනය කියන්නේ. කොහේ ගියත් කමන්නේ මේ වස්තුව කොහේ ගියත් අපිට කමන්නේ. ඔයා බලන්න ඕන විස්ථාපනයක් කියපු ගමන් රයිට් ආරම්භ කරේ මෙතන. ඉවර කරේ මෙතන. එහෙනම් මේ තැන් දෙක අතර තියෙන දුර තමයි අපි බලන්න. මේ තැන් දෙක තියෙන අතර දුර. හරි. එහෙනම් පටන් ගත්ත තැන අවසානත කරපු තැනයි දෙකම එකයි නම් අන්න විස්ථාපනයේ බිඳුවක් වෙනවා. අන්න මෙතන. හරි. සරල ගන්න. ඉහත චලිතයට විස්ථාපන කාල ප්‍රස්ථාරයක් අඳින්නලු. මේ චලිතයට විස්ථාපන කාල ප්‍රස්ථාරයක් අඳින්නලු. රයිට්. අපි අඳිමු දෙන්නම්. රයිට්. එහෙනම් මාත් එක්ක අඳින්න සූදානම් වෙන්න. හරි. ඔන්න විස්ථාපන කාල ප්‍රස්ථාරයක් අපි අඳින්නයි සූදානම් වෙන්නේ. අපි කෝඩ් එක ක්ලියර් කරගමු. හරි. ඔන්න දැන් අක්ෂ දෙක ගහගමු. සුපුරුදු අක්ෂ දෙක. ඔන්න x සහ y නේ. රයිට්. x සහ y. මෙතන බිඳුව දා ගන්නම් මං. හරි. දැන් නම් කරනවා අපි නේ. කාලයනේ. කාලය නිරපේක්ෂ නිසා මේ පැත්තට කාලය දාමු. ඔන්න කාලය දැම්මා. කාලය දක්වන්නේ t වලින්. වරාණක් අස්සේ t දැම්මා. එළියෙන් සිම්පල් s අකුරක් ලියුවා. හරි. මේ පැත්තට විස්ථාපනයනේ පුතේ. මේවා ලකුණු කරන්න. මේවා ලකුණු හම්බ වෙනවා ඔයාට. විස්ථාපනය. right. විස්ථාපනය අපි දක්වන්නේ s අකුරෙන්. හරි. ඊට පස්සේ මේක මනින්නේ මීටර් වලින් සිම්පල් m අකුරක් දැම්ම. හරි. ඉතින් ඊට පස්සේ කාලයේ තප්පර කීයක්ද යන්නේ කියලා බලමු අපි. තප්පර 4යි නේ. එහෙනම් මම මේක කොටස් 4කට බෙදා ගන්නම්. 1යි 2යි 3යි 4යි. ලකුණු කරමු. 1යි 2යි 3යි 4යි. හරි. ඊළඟට උපරිම විස්ථාපනය කීයද? උපරිම විස්ථාපනය 2යි. එහෙනම් 1යි 2යි. කරන්න පුළුවන්. හරි. දැන් ඉතින් කණ්ඩාංක ලකුණු කරා. ඇති දෙයක් නැහැ නේ. බිඳුවේ බිඳුව. මේක පාට පයින්නම් ගන්න. බිඳුවේ බිඳුව. හරි. හරි. ඊළඟට 1 2 2 බිඳුව. 3 2 4 බිඳුව. right. දැන් ඉතින් ලකුණු ඉර ගහගෙන යන්න. කෙලින් ගහන්න මගේ මේ ඇද වෙනවා. හරි. ඕන්න. හරි. මේ අන්තිම තප්පරේදී විස්ථාපන බිඳුව වෙලානේ. හරියට ගහන්න මේ විදිහට ඇද යන්න එපා. හරි. මේ මොන ප්‍රස්තාරයක්ද මේනේ. හරි.
ඔය අඩිරුල පාවිච්චි කරලා ලස්සනට වැඩේ කරන්න. හරි. එහෙනම් ඔන්න ඔය විදියට එනවා. විස්ථාපන කාල ප්‍රස්ථාරය. හරි. සරල විස්ථාපන කාල ප්‍රස්ථාරයක් මේ තියෙන්නේ. හරි පුතේ. හරි. එහෙනම් මේ ලකුණු කණ්ඩාංක ලකුණු කරන්න මේවා නම් කර මේ අක්ෂ නම් කරන්න x අක්ෂය මොකද්ද y අක්ෂය මොකද්ද මේවා ලස්සනට කරන්න ඕන. හරි. මේවා පිළිවෙලට කරගෙන යන්න. මේ වගේ ප්‍රස්ථාරයක් අඳින්න කිව්වම අක්ෂ දෙක ගහ ගන්න, කාලය දක්වන්න, විස්ථාපනය දක්වන්න, ඒ අකුරු වලින් දක්වන්න, මණින ඒකක දක්වන්න. හරි. ඒවා අනිවාර්යෙන් තියෙන්න ඕන. ලස්සනට වැඩේ කරනවා නම්. හොඳයි. එහෙනම් හරිනේ. ප්‍රස්ථාරය. හරි. චලිත ප්‍රස්ථාරය යන්න. right. හරි. එහෙනම් ඔන්න විස්ථාපන කාල ප්‍රස්ථාරය ඉවරයි. විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් එන්නේ මොකද්ද? ප්‍රවේගය. ප්‍රවේගය. හරි. ඒක තමයි ඔළුවේ තියාගන්න ඕන. දැන් යන් තව ප්‍රස්ථාර જાතියකට ඒ තමයි ප්‍රවේග කාල ප්‍රස්ථාර. ප්‍රවේග කාල ප්‍රස්ථාර. දැන් ඔයාලට මේක තේරෙනවා. ප්‍රවේග කාල. නේ? ඒ කියන්නේ කාලයට එරෙහිව ප්‍රවේගය ප්‍රස්ථාරගත කරනවා. මොන කියන්නේ? මේ කාලයයි ප්‍රවේගයයි. ඉස්සෙල්ලා විස්ථාපනයයි කාලයයි. දැන් ප්‍රවේගයයි කාලයයි ප්‍රස්ථාරගත කරනවා. දැන් මේකෙදිත් මම ওই දරුවන්ට කියනවා x අක්ෂයට ගන්න ඕන මොකද්ද? ඔයා දන්නවා දැන්. කාලය y අක්ෂයට ගන්න ඕන මොකද්ද? ප්‍රවේගය. y අක්ෂයට අපි ගන්න ඕන ප්‍රවේගය. හොඳයි. එහෙනම් කාලය ඔයාට ආයෙත් අර වගුවක් දීලා තියෙනවා. වගුවේ අර කොටස් නම් කරගන්න මේ විදිහට. මේ කාලය t වලින් හරි. කාලය t වරහණ ASCII නම් s දාන්නකො. ඒකකේ දාමු වරහණ ASCII s දාමු තප්පර කියන එක. ප්‍රවේගය දක්වන්නේ v කියන එක අකුරෙන් පුතේ velocity කියන අකුර. ඊට පස්සේ වරහණ ASCII ලියනවා නම් ms ඍණ 1 කියලා ලියන්න. කොහොම හරි මේ දෙක ලියවෙන්න ඕන. හරි වරහණ ASCII හරි කොහොම හරි ලියවෙන්න ඕන. මේ කාලය t වලින් දක්වනවා, ප්‍රවේගය v වලින් දක්වනවා. කාලය තප්පර වලින් මනින්නේ, ප්‍රවේගය මන්නේ තප්පරයට මීටර වලින්. හරි. තප්පරයට මීටර වලින් මන්න. හොඳයි. ඊට පස්සේ එහා පැත්තේ ප්‍රස්ථාරය තියෙනවා. එහා පැත්තේ ප්‍රස්ථාරය තියෙනවා. එහා පිටුවට යන ප්‍රස්ථාරය. ප්‍රස්ථාරයට යන එහා පිටුවට එතන ඉච්චර ඉඳ දීලා තියෙනවා. දැන් මෙතන ඔන්න බලන්න සීන් එක මොකද්ද කියලා. හරිද? හරි. ඔන්න දැන් වගුව තේරෙනවද? තප්පර 6ක් ගත වෙලා තියෙනවා. තප්පර 6ක් ගත වෙලා තියෙනවා. පළවෙනි තප්පරේ ගත වෙනකොට ප්‍රවේගය 3යි. දෙවෙනි තප්පරේදී 6යි. තුන්වෙනි තප්පරේදී 9යි. හතරවෙනි තප්පරේදී 12යි. පස්වෙනි තප්පරේදී 15යි. හයවෙනි තප්පරේදී 18යි. මොකද්ද මේ වෙලා තියෙන්නේ? කාලයත් එක්ක ප්‍රවේගය වෙනස් වෙලා. ඒක පැහැදිලිනේ. කාලයත් එක්ක ප්‍රවේගය වෙනස් වෙලා තියෙනවා. තප්පරෙන් තප්පරයට ප්‍රවේගය වෙනස් වෙලා. පුතේ අපි ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය හඳුන්වන්නේ මොකක් විදිහටද? ත්වරණය acceleration. ප්‍රවේගය කාලයත් එක්ක වෙනස් වෙනවා නම් අපි ඒකට දාන්නේ දරුවෝ ත්වරණය කියලා. ප්‍රවේගය කාලයත් එක්ක වෙනස් වෙනවා නම් අපි කියන්නේ ඒකට ත්වරණය කියලා. දැන් මේක ඉතාම පැහැදිලි මෙතන ත්වරණයක් වෙලා තියෙනවා මේ වස්තුවයි කාලයත් එක්ක ප්‍රවේගය වෙනස් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. මේ ප්‍රවේගය වෙනස් වෙලා තියෙන එකම විදියට. පළවෙනි තප්පරේදී 3යි, ඊළඟට 3යි. ඒකාකාරව නේද ප්‍රවේගය වෙනස් වෙලා තියෙන්නේ. එහෙනම් ප්‍රවේගය ඒකාකාරව වෙනස් වෙලා තියෙනවා නම් අපි කියන්නේ ඒකාකාර ත්වරණයක් සිද්ධ වුණා කියලා. ඒකාකාර ත්වරණයක්. ඒ කියන්නේ මෙතන ධන ත්වරණයක් තියෙන්නේ. ඇයි? එන්න ප්‍රවේගය වැඩි වෙනවනේ කාලයත් එක්ක. එහෙනම් ධන ත්වරණයක්. ඒ ධන ත්වරණය නිකන් ත්වරණයක් නෙමෙයි. ඒකාකාර ත්වරණයක්. ඒකාකාරව තමයි මේ ත්වරණය අපිට මුණ ගැසෙන්නේ. හරි. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ ප්‍රස්ථාරේ කණ්ඩායම් ලකුණු මේක ලකුණු කරමුකෝ අපි නේද? මෙන්න ප්‍රස්ථාරයේ ප්‍රවේගය v අකුරෙන් දැක්වුවා ms ඍණ 1 ඒකකය. කාලය අපි t අකුරෙන් දැක්වුවා s වලින් තමයි මනින්නේ. ඒ කියන්නේ තප්පර වලින් මනින්නේ. දැන් කණ්ඩායම් ලකුණු කරනවා කිසි ගැටලුවක් නැහැ. තප්පර 6ක් තියෙනවා. 1 2 3 4 5 6. මේ පැත්තට 6යි. මේ පැත්තට 18ක් යන නිසා 3න් 3ට ගියා නම් හොඳයි. 3යි 6යි 9යි 12යි 15යි 18යි. right. ඉතින් ලකුණු කරගෙන යනවා කණ්ඩාංක 0.0 1 3 2 6 3 9 නේද? 12යි 4 ඊට පස්සේ 5යි 15 නේ 5යි 15 ඊළඟට 6යි 18 ලකුණු කරා ගැහුවා ඉර. හරි. එතකොට එන්නේ අපිට මූල ලක්ෂය හරහා යන රේඛාවක්. ඔන්න මෙතෙන්දි මේක තේරුම් ගන්න. මේ මූල ලක්ෂය කියන්නේ බිඳුවෙන් යන රේඛාවක් නෙමෙයි. මේ බිඳුවෙන් යන රේඛාවක් එන්නේ. මේ විදිහේ රේඛාවක් එනවනම් මේ අදාළ ප්‍රස්ථාරය ඒකාකාර වෙනවා. ඒකාකාර කියලා කියන්නේ මේ 3න් 3ට තමයි මේක නම් වෙනස් වෙන්නේ. එකම විදිහට තමයි වෙනස් වෙන්නේ. කාලයත් එක්ක ප්‍රවේගය වෙනස් වෙන්නේ එකම විදිහට. ඒ නිසා ත්වරණය ඒකාකාරයි. ත්වරණය
ඒකාකාර වෙනවා. හරි. තව ලස්සන වැඩක් තියෙනවා. දැන් විස්ථාපන කාල ප්‍රස්ථාරයක අපිට අනුක්‍රමණයෙන් ආවේ මොකද්ද? ප්‍රවේගය. විස්ථාපන කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් අපිට එනවා ප්‍රවේගය. දැන් මොනවාද මේ ප්‍රස්ථාරය? ප්‍රවේග කාල ප්‍රස්ථාරය. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් එන්නේ දරුවෝ ත්වරණයෙන්. ඇයි? අනුක්‍රමණය කියන්නේ මොකද්ද? y බෙදීම x. y කියන්නේ මොකද්ද මෙතන? ප්‍රවේගය. x කියන්නේ මොකද්ද? කාලය. ප්‍රවේගයේ කාලයෙන් බෙදුවම එන්නේ ත්වරණය කියන එක ඔයා දන්නවා. ප්‍රවේගයේ කාලයෙන් බෙදුවම එන්නේ ත්වරණය. එහෙනම් ප්‍රස්ථාරයේ හැටියට ප්‍රවේගය y නම් කාලය x නම් y බෙදීම x කියන්නේ අනුක්‍රමණය නම් අනුක්‍රමණය කියලා කියන්නේ ත්වරණයට. ප්‍රස්ථාරයේ ත්වරණයට. හරි. ප්‍රස්ථාරයෙන් අපිට ප්‍රස්ථාරය ඇසුරින් ත්වරණය හොයන්න කිව්වොත් එහෙම අනුක්‍රමණය ගන්නවා. අනුක්‍රමණය කියලා කියන්නේ y බෙදීම x. මෙතන y කියන්නේ ප්‍රවේගය, x කියන්නේ කාලය. ලස්සන්ට එනවා එහෙනම් අපිට ත්වරණය. ලියාගන්න මේ වාක්‍ය දෙක. 15 වෙනි පිටුවේ උඩින්ම ලියන්න. 15 වෙනි පිටුවේ උඩින්ම. ත්වරණය ඒකාකාර වේ. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය මගින් ත්වරණය ලබාගත හැක. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය මගින් අපිට ත්වරණය ලබා ගන්න පුළුවන්. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය මගින් ත්වරණය ලබාගත හැක. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය මගින් ත්වරණය ලබාගත හැක. මේ පාඩම දාලා තියෙන්නේ මගේ channel එකට. මේ channel එකට ගිහලා YouTube channel එකට ගිහලා බලන්න මේ සරල රේඛීය චලිතය. හරි. සම්පූර්ණ මුළු පාඩමම ලස්සනටම දාලා තියෙනවා. හරි. මේ පාඩමත් දාලා තියෙනවා, මේ ඉස්සෙල්ලා පාඩමත් දාලා තියෙනවා. හරි. ජීවීය රසායනික පදනම මේ පාඩමත් දාලා තියෙන්නේ. මේකත් දාලා තියෙන්නේ. මේකත් බලන්න. හරි. පාඩම් දෙකම බලන්න. හරි. එහෙනම් අපි යම් ඉදිරියට බලමුකෝ. ඒක ඇත්තට හදලා බලමු. එහෙනම් අනුක්‍රමණය කියන්නේ y බෙදීම x ඔයාලට කිව්වා. එතකොට කොහොමද වගුත් තියෙන්නේ? නෑ පහලින් තියෙන්නේ ඔයා ලියාගන්න මෙහෙම රූල් ටිකක් නේ දීලා තියෙන්නේ අපිට. එහෙනම් ඔයා ලියන්න මෙහෙම අනුක්‍රමණය සමානයි y බෙදීම x. අනුක්‍රමණය සමානයි y බෙදීම x. y බෙදීම x. අනුක්‍රමණය සමානයි y බෙදීම x. ඊළඟට අපි දිගටම යමු. ඒක වැඩේ ලේසි. හරි. ඊළඟට y බෙදීම x සමානයි ඒකට සමාන කරන්න එහා පැත්තෙන් ප්‍රවේගය බෙදීම කාලය. ඒකට සමාන කරන්න ප්‍රවේගය බෙදීම කාලය. ප්‍රවේගය බෙදීම කාලය. ඒකට සමාන කරන්න ප්‍රවේගය බෙදීම කාලය. ප්‍රවේගය බෙදීම කාලය කියන්නේ ත්වරණයට. එහෙනම් ප්‍රවේගය බෙදීම කාලය කියන එක සමාන කරන්න ත්වරණයට. ප්‍රවේගය බෙදීම කාලය කියන එක සමාන කරන්න ත්වරණයට. ඒකට සමාන ලකුණු සෙට් එකක් එනවද? ඔන්න ආයි කියන්න. අනුක්‍රමණය සමානයි y බෙදීම x. ඒක y බෙදීම x සමානයි එතන දිගටම යන්න හරි y බෙදීම x සමානයි ප්‍රවේගය බෙදීම කාලය ප්‍රවේගය බෙදීම කාලය සමානයි ත්වරණයට ත්වරණයට දිගට ලයින් එකක් එන්න හරි එහෙනම් ඉතින් හදාගමු නේද හරි ප්‍රවේග වෙනසක් ඕනේ නැහැ අපි මොකක් හරි එකක් ගමු ගමු ඊළඟට එහෙනම් පහලින් ලියන්න මෙහෙම ඊට පහලින් ලියන්න මං කියන එක ලියන්න ත්වරණය සමානයි ත්වරණය පුතේ sorry අනුක්‍රමණය හරි අනුක්‍රමණය සමානයි sorry අනුක්‍රමණය සමානයි පාලින් ලියන්න අනුක්‍රමණය සමානයි දැන් උඩ y බෙදීම x කියලා ලියපු නිසා කෙලින් මගයක් ගමු 18 බෙදීම 6 අනුක්‍රමණය සමානයි 18 බෙදීම 6 උත්තරේ එනවා 3 අයවරක් 3 18යිනේ හරි උත්තරේ එනවා 3 උත්තරේ අනුක්‍රමණයේ පහලින් සමාන ලකුණු දාලා 3ක් දාගන්න හරි මම කියන එක තේරුණාද අනුක්‍රමණය සමානයි කියලා ලියලා 18 බෙදීම 6 දාලා උත්තරේ 3ක් ගන්න ඊට පස්සේ පහළ රූලෙන් ලියන්න එනම් කියලා දාලා ලියන්න මෙහෙම
එනම් කියලා දාලා ලියන්නේ. එනම් මෙම ප්‍රස්ථාරයේ වස්තුවේ තොරණය එනම් මෙම ප්‍රස්ථාරයේ වස්තුවේ තොරණය එනම් මෙම ප්‍රස්ථාරයේ වස්තුවේ තොරණය තප්පර වර්ගයට මීටර් 3යි. තප්පර වර්ගයට මීටර් 3යි. තොරණය කියලා කියන්නේ මනින් මොකෙන්ද තප්පර වර්ගයට මීටර් වලින්. එහෙනම් තප්පර වර්ගයට මීටර් 3යි තොරණය. තප්පර වර්ගයට මීටර් 3යි. තප්පර වර්ගයට මීටර් 3යි. හරි අපි යනවා ඉදිරියට. දැන් මෙන්න මේ ප්‍රස්ථාරයට අවධානය යොමු කරන්න. මේ ප්‍රස්ථාරය දිහා බලන්න. මේ කඩිරි ගැන වැඩි හිතන්න එපා. හරි. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් නෙමෙයි. ප්‍රවේගය මේ කාලය හරි ප්‍රස්ථාරය. හරි. තප්පර 8ක් ගත වෙලා තියෙනවා. ප්‍රවේගයක් දීලා තියෙනවා. මේ පැත්තට 6ක් දීලා තියෙනවා. හරි. එතකොට ඔයාලට පේනවද මේ කාලය ගත වෙනවා මේ තප්පර 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි වෙලානේ තියෙන්නේ. හරි. එතකොට මේ සෑම තප්පරයකදීම ළමයි ප්‍රවේගය ඒකාකාර වෙනවා. ප්‍රවේගය වෙනස් වෙලා නැහැ. මේ බලන්න කාලයත් එක්ක ප්‍රවේගය වෙනස් වෙලා නැහැ. ප්‍රවේගය වෙනස් වෙලා නැහැ. එහෙනම් දැන් ත්වරණයක් ගැන කතා කරන්න පුළුවන්ද? බෑනේ. ඇයි? ත්වරණය කියලා කියන්නේ කාලයත් එක්ක ප්‍රවේගය වෙනස් වෙන්න බෑ. ත්වරණයක් ගැන කතා කරන්න. ත්වරණයක් ගැන කතා කරන්න බෑ. එහෙනම් බලන්න මෙතන මේ ප්‍රවේගය 6මයි. වෙනස් වෙලා නැහැ. තප්පරයට මීටර 6මයි ප්‍රවේගය එකම විදියට ප්‍රවේගය ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් ලියාගන්න එහා පැත්තේ. ඒකාකාර ප්‍රවේගයකින් චලනය වන වස්තුවක ප්‍රවේග කාල ප්‍රස්ථාරය තමයි මේ තියෙන්නේ. ඉස්සෙල්ලන්ත ප්‍රස්ථාරය මොකද්ද? ඒකාකාර ත්වරණයේ ප්‍රස්ථාරය. මේ මීටර ඩිංගකට ඉස්සෙල්ලා කතා කරේ. දැන් මෙන්න ඒකාකාර ප්‍රවේගය. ඒකාකාර ප්‍රවේගයකින් චලනය වන වස්තුවක ප්‍රවේග කාල ප්‍රස්ථාරය. දැන් ඒකාකාර ත්වරණය යන්නේ මූල ලක්ෂය හරහා. يعني බිඳුව හරහා යන්නේ. ඒකාකාර ප්‍රවේගය යන්නේ මොකක් හරි එකම ප්‍රවේගයක් එනවා 10 හරි 6 හරි මොකක් හරි එකම ප්‍රවේගයක් එනවා. right තනි ලයින් එකක් මෙහෙම එනවා. හරි. හරි. මේ ප්‍රස්ථාරයේ විස්ථාපනය හොයන්න ඕන. ඒ කියන්නේ මොකද්ද මේ ප්‍රස්ථාරයේ ඒකාකාර ප්‍රවේගය? දැන් මේ ප්‍රස්ථාරය අසුරින් විස්ථාපනය හොයන්න ඕන. ප්‍රස්ථාරය අසුරින් විස්ථාපනය හොයන්න කියලා කියනවා. ඒක හොයන්නේ මෙහෙමයි දරුවෝ. මේ බලන්න. අපි දන්න කතාව මොකද්ද? ප්‍රවේගය සමානයි විස්ථාපනයේ බෙදීම කාලය. ප්‍රවේගය කියලා කියන්නේ විස්ථාපනයේ බෙදෙනවා කාලය. එතකොට මේක විස්ථාපනයේ උක්ත කරගන්න බැරිද අපිට? පුළුවන්. විස්ථාපනයේ උක්ත කරගත්තා කියලා කියන්නේ ප්‍රවේගයේ කාලයෙන් වැඩි කරන්න කියන එක. ඒ කියන්නේ මෙහෙමනේ. ප්‍රවේගයේ කාලයෙන් වැඩි කරාම මේ විදිහට ප්‍රවේගයේ කාලයෙන් වැඩි කරාම අපිට එන්නේ විස්ථාපනය. එහෙනම් ඉතින් ප්‍රවේගය කීයද මේකේ? 6යි වෙනස් වෙන්නේ නැහැ 6යි. කාලය කීයද? 8යි. 8 වරක් 6 48යි. විස්ථාපනයේ මනින්නේ මීටර් වලින්. ඒ නිසා 48යි මීටර්. තේරුම් ගන්න. ප්‍රවේගය කියන්නේ විස්ථාපනයේ බෙදීම කාලය නම් විස්ථාපනයේ උක්ත කරගන්නවා. එතකොට මේ ඉරින් යට ඉන්න කාලය බෙදීමක් විදියට ඉන්නේ දැන් එයා වැඩි කිරීමක් වෙන්න ඕන. එහෙනම් ප්‍රවේගය වැඩි කිරීම කාලය ප්‍රවේගය මෙතන 6යි නම් කාලය මෙතන 8යි නම් 8 වරක් 6 48යි මීටර්. හදාගන්න මේක. ඊළඟට බලමු ඔන්න තව ක්‍රමයකට මේ විස්ථාපනය හොයන්න පුළුවන්. තව ක්‍රමයකට අපි විස්ථාපනය හොයන්න යන්නේ. ඒ කොහොමද කියලා බලමු. ඔන්න බලන්න. ඔන්න විස්ථාපනය හොයන්න තව ක්‍රමයක්. මෙන්න මේක බලන්නකෝ. මේ ප්‍රස්ථාරයේ සීමාවන ප්‍රදේශයට අදාළ තල රූපය හොයා ගන්නකො යා. ඔන්න දැන් මේ බලන්න ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ සීමාවන ප්‍රදේශය. මෙන්න මේ ටික නේද සීමා වෙන්නේ. මෙන්න මේ සෙට් මේ ටිකනේ සීමා වෙන්නේ. ඔන්න දැන් ප්‍රස්ථාරයේ දැන් මේ ටිකනේ සීමාවන ප්‍රදේශය. ඕන සීමාවන ප්‍රදේශය. හරි. මෙන්න මේ සීමාවන ප්‍රදේශයේ වර්ගඵලය. මේ සීමාවන ප්‍රදේශයේ තියෙන තල රූපය.
හරි තල රූපේ මේ තල රූපේ වර්ගඵලය ගන්නවා. දැන් මොකද්ද මේ තල රූපේ? දිග එකක් තියෙනවා. දින මොකද්ද මේ නිකන්. මේ තියෙන ඍජු කෝණාංශයක්. මේ තියෙන ඍජු කෝණාංශය. සරල තල රූපයක් මේ තියෙන්නේ. එතකොට මෙන්න මේක ඔළුවට ගන්න ඕන. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක සීමාවන ප්‍රස්ථාරයේ සීමාවන ප්‍රදේශයේ ප්‍රදේශයට අදාළ තල රූපේ අපි තෝරගන්න ඕන. රයිට්. මෙහෙම බැලුවා. රයිට්. මේක සීමා වෙනවා මෙහෙම සීමා වෙනවා මේක ඍජු කෝණාංශය. අන්න අපි තල රූපේ හොයාගන්නවා. අන්නේ තල රූපේ වර්ගඵලය ගත්තම අන්න අපිට එනවා පුතේ විස්ථාපනය. ඒවා හරිය කිව්වොත් මෙහෙම ප්‍රස්ථාරය ඇසුරින් විස්ථාපනය හොයන්න කියලා මෙන්න තව ක්‍රමයක්. කොහොමද අපි කරන්නේ? මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ සීමාවන ප්‍රදේශයට අදාළ තල රූපය බලනවා මොකද්ද කියලා ත්‍රිකෝණයක්ද ත්‍රැපීසියමක්ද සමාන්තරාශ්‍රයක්ද මොකද්ද ඍජු කෝණාංශයක්ද මොකද්ද කියලා බලනවා. රයිට්. මෙතන නම් රිජු කෝණාංශය. එහෙනම් ඒකේ වර්ගඵලය. ඉතින් රිජු කෝණාංශයේ වර්ගඵලය දන්නවා දිග වැඩි කිරීම පළල. එහෙනම් මොකක්ද දිග වැඩි කිරීම පළල කියන්නේ? 8 වරක් 6 48. 8 වරක් 6 48ක් එනවා. ඉතින් හරීම සරලයි. මේ බලන්න මේ කියලා තියෙන කතාව. ඒකාකාර ප්‍රවේගයකින් චලනය වන වස්තුවක. දැන් මෙතන ඒකාකාර ප්‍රවේගයක් තියෙන්නේ. ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන වස්තුවක විස්ථාපනය හොයන්න ඕන නම් ප්‍රවේග කාල ප්‍රස්ථාරයෙන් ආවරණය වන ප්‍රදේශයේ වර්ගඵලයට සමාන වේ. ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ ආවරණය වන ප්‍රදේශයේ වර්ගඵලය. එතන තල රූපයක් තියෙනවා. අන්නේ තල රූපයේ වර්ගඵලය ගත්තම අපිට එනවා මේකේ විස්ථාපන. රයිට්. ලියන්න පුතේ මාර වැදගත් මේ අදහස. හරි. ලියන්න අදහස. ලියන්න කොතනද ලියන්න? රූල් දෙකක් දීලා තියෙනවා. ආන්නේ රූල් දෙකේ ලියන්න 16 වෙනි පිටුවේ. හරි. ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන වස්තුවක විස්ථාපනය ප්‍රවේග කාල ප්‍රස්ථාරයෙන් ආවරණය වන ප්‍රදේශයේ වර්ගඵලයට සමාන වේ. ආවරණය වන ප්‍රදේශයේ වර්ගඵලයට සමාන වෙනවා. දැන් අපි ක්‍රම දෙකක් ඉගෙන ගත්තා විස්ථාපනය හොයන. එක ක්‍රමයක් අරක ප්‍රවේගයේ සමාන විස්ථාපනය බෙදීම කාලය කියන එකේ විස්ථාපනය යුක්ත කරලා ඉවරලා අපි ප්‍රවේගයේ කාලයෙන් වැඩි කරලා ගත්තා. දැන් මෙතන වෙන ක්‍රමයක්. මෙතන ක්‍රමය මොකද්ද? බලනවා අපි ප්‍රස්ථාරයේ තල රූපේ මොකද්ද තියෙන තල රූපේ? රයිට්. ඒ තල රූපේ වර්ගඵලය බලනවා අපි. අන්නේ වර්ගඵලයෙන් අපිට එනවා පුතේ විස්ථාපනය. හරි. අපි මේකට කියනවා ප්‍රස්ථාරය ඇසුරින් විස්ථාපනය හොයනවා කියලා. ප්‍රස්ථාරය ඇසුරින් අපි විස්ථාපනය හොයනවා කියලා මේක අපි හඳුන්වනවා. හරි. අපි යන් ඉදිරියට. ටිකෙන් ටික අපි මේ පාඩමේ ගැඹුරට යන්නේ. හරි. දැන් මෙතෙක් ආපු කරුණු ඒ තරම් අවුලක් නැහැ කියලා මම හිතනවා. හරි. ඊළඟට මෙන්න තව ප්‍රස්ථාරයක් දීලා තියෙනවා. දැන් මොකද්ද මේ ප්‍රස්ථාරය? ප්‍රවේගය දීලා තියෙනවා, කාලය දීලා තියෙනවා. මෙන්න මූල ලක්ෂය හරහා රේඛාවක් යනවා. දැන් මම ওই දරුවන්ට කිව්වා මොකද්ද? මූල ලක්ෂය හරහා යනවා නම් ප්‍රවේග කාල ප්‍රස්ථාරයක මේ විදිහට රේඛාවක් මෙතන තියෙන්නේ ඒකාකාර ත්වරණයක්. මෙතන තියෙන්නේ ඒකාකාර ත්වරණයක්. හරි. ඒක මුලින්ම අවබෝධ කරගන්න ඕන. හරි. එහෙනම් දැන් විස්ථාපනය හොයන්න කියලා කියන්නේ. මේ බලන්නකෝ. විස්ථාපනය හොයන්න මම ගිය සතියේ කිව්වා ඒකාකාර ත්වරණයකින් යන වස්තුවක විස්ථාපනය හොයන්න සමීකරණයක්. එහෙම නැත්නම් සූත්‍රයක්. සමීකරණයක් නේ. සමීකරණයක් කිව්වා. ඒ කියන්නේ ඒකාකාර ප්‍රවේගයකින් යන වස්තුවක ඒකාකාර වෙන්න ඕන. හරි. ඒකාකාර ප්‍රවේගයකින් නෙවෙයි ඒකාකාර ත්වරණයකින්. ඒකාකාරව ත්වරණයකින් යන වස්තුවක විස්ථාපනය හොයන්න සමීකරණයක්. දැන් මේ බලන්නකො. මේක ඒකාකාර ත්වරණයන්නේ මෙතන තියෙන්නේ. එහෙනම් මේ සමීකරණේ දාන්න පුළුවන් අපිට. නේ? ඒකාකාර මන්දනයටත් මේකම දාන්න පුළුවන් අපිට. ඒකාකාර මන්දනයටත් මේකම දාන්න පුළුවන්. හරි. ඒ වගේම ඒකාකාර ප්‍රවේගයටත් මේක දාන්න. ඒකාකාර ප්‍රවේගයටත් මේක දාන්න පුළුවන්. හරි. ඉතින් අපි දැන් මේ මතක නැද්ද විස්ථාපනය සමානයි ප්‍රවේගය වැඩි කිරීම කාලය කියලා. ඒක දාන්නත් පුළුවන්. හරි. එතකොට මැද්දේ කැලලක් එන්නේ නැහැ. එතෙන්දී වෙනස් වෙන්නේ එහෙමයි. එහෙනම් පුතේ දැන් ඔන්න මොකද්ද ප්‍රස්ථාරයේ දිහා බැලුවා. රයිට්. ප්‍රස්ථාරයේ තියෙන ඒකාකාර ත්වරණයක්. එහෙනම් ඒකාකාර ත්වරණයක විස්ථාපනය හොයන්න ඕන නම් අපි දන්නවා ඒක හොයන්න මැද්දක ප්‍රවේගයේ කාලයෙන් වැඩි කරන්න ඕන. මැද්දක ප්‍රවේගය කියන්නේ දරුවෝ මම ආයෙත් මතක් කරලා දෙනවා. මෙතන අවසාන ප්‍රවේගය සහ ආරම්භක ප්‍රවේගය කියලා ප්‍රවේග දෙකක් තියෙනවා. අවසාන ප්‍රවේගය වෙන්නේ 12යි, ආරම්භක ප්‍රවේගය වෙන්නේ 0යි.
එහෙනම් 12ට බිඳුවක් එකතු කර ගන්න ඕන. බෙදන්න ඕන දෙකෙන්. ඇයි ප්‍රවේග දෙකක් තියෙන නිසා දෙකෙන් බෙදෙනවා. කාලය කීයද මේ සඳහා ගත වෙච්ච 4යි. නේ? කාලය 4යි. ඔයාලට පෙන්නන්නම්කො මේ බලන්න මේ එක කෙලින්ම අරගෙන තියෙනවා. මේ 12යි මධ්‍යක ප්‍රවේගය. මධ්‍යක ප්‍රවේගය කියලා කියන්නේ ප්‍රවේග දෙක එකතු කරලා දෙකෙන් බෙදන්න ඕන. ප්‍රවේග දෙක මොකද්ද? අවසාන ප්‍රවේගයයි ආරම්භක ප්‍රවේගය. අවසාන ප්‍රවේගය 12යි ආරම්භක ප්‍රවේගය බිඳුවයි. 12 එකතු කිරීම බිඳුව. උත්තරේ 12යිනේ. එහෙනම් මෙන්න ඉරෙන් උඩ 12ක් දාලා තියෙනවා. පුතේ ඒක ප්‍රවේග දෙකක් එකතු කරලා ඇවරේජ් එක ගන්න. එහෙම නැත්නම් මධ්‍යක ප්‍රවේගය, එහෙම නැත්නම් සාමාන්‍ය ප්‍රවේගය ගන්න නම් අපි මේක දෙකෙන් බෙදන්න ඕන. එහෙනම් මෙන්න දෙකෙන් බෙදුවා. ඉතින් මේ සඳහා ගත වෙන කාලය 4යි. එහෙනම් 12 දෙකෙන් බෙදලා 4ෙන් වැඩි කරාම අපිට උත්තරේ එනවා කීයක්ද? 24ක් මීටර්. 24ක් එනවා මීටර්. 24ක් එනවා මීටර්. right? ඔන්න විස්ථාපනය හොයන එක ක්‍රමයක්. මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක විස්ථාපනය හොයන එක ක්‍රමයක්. හරි. අපි මේක හදාගමු. මේක හදාගන්න. විස්ථාපනය සොයන්න කියලා තියෙනවා. ඔයාලට එතනින් හදාගන්න මේක. හරි. හදාගන්න. එහෙනම් විස්ථාපනය සමානයි මධ්‍යක ප්‍රවේගය වැඩි කරන්න කාලයෙන්. එහෙනම් විස්ථාපනය කියන එක මෙතන තේරෙන්නේ නැත්නම් මෙහෙම ලියන්න. බිඳුව එකතු කිරීම 12. ඒක මාරු. බිඳුව එකතු කිරීම 12 බෙදීම 2. බෙදීම 2. වැඩි කිරීම 4. වැඩි කිරීම 4. හරි. බිඳුව එකතු කිරීම 12 බෙදීම 2 වැඩි කිරීම 4. වැඩි කිරීම 4. හරි. ඒතර එනවා 24ක් මීටර්. 24ක් මීටර් එනවා. 24ක් මීටර් එනවා. මීටර් 24ක් එනවා. හරි. දැන් ඔය එක ක්‍රමයක්. මේ වගේ ප්‍රස්ථාරයක, ඒ කියන්නේ ඒකාකාර ත්වරණයෙන් යන ප්‍රස්ථාරයක විස්ථාපනය හොයන එක ක්‍රමයක් ඔය. එක ක්‍රමයක්. හරි. මධ්‍යක ප්‍රවේගය වැඩි කරනවා කාලය. මේක දාන්න පුළුවන් වෙන්නේ විස්ථාපනය සමානයි මධ්‍යක ප්‍රවේගය වැඩි කිරීම කාලය දාන්න පුළුවන් ඒකාකාර නම් විතරයි. ඒකාකාර ත්වරණ, ඒකාකාර මන්දනය, ඒකාකාර ප්‍රවේගය ඒවට විතරයි මේවා දාන්න පුළුවන්. අය වෙන ඒවට දාන්න බෑ. හරිනේ? හරි. මතක තියාගන්න ඒක. දැන් ප්‍රස්ථාරය ඇසුරින් හොයන්න යෝජනා කරමුකෝ. දැන් ප්‍රස්ථාරය ඇසුරින් හොයන්න ඕන විස්ථාපනය. දැන් මං කිව්වේ මොකක්ද ඉස්සර ප්‍රස්ථාරය ඇසුරින් හොයනවා නම් ප්‍රවේග කාල ප්‍රස්ථාරයක බලනවා ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ සීමා වෙන ප්‍රදේශයේ තියෙන තල රූපය. තල රූපය. දැන් මෙතන නම් මේ රතු පාට කරලා තියෙන තල රූපය. මොකද්ද මේ රතු පාට කරලා තියෙන්නේ? මේ තියෙන්නේ ත්‍රිකෝණයක්. අපි දන්න ත්‍රිකෝණයක් නෙමෙයි තියෙන්නේ. ඉතින් මෙහෙම රතු පාට කරලා එහෙම දෙන්නේ නැහැ. හරි. දැන් මේ කඩිරි මේ රතු පාටයි ඔක්කොම අයින් කරලා හිතින් මවා ගන්න මෙන්න මේ වගේ තනි රතු පාට ඉරක්. හරි. ඒක හරියට නිකන් මේ වගේ ඉන්නකොට. හරි. නැත්තම් ඔය විභාගෙට ගියාම ඔයා බලයිකෝ රතු පාට ඒව නැහැ. හරි. මේ වගේ ඉන්නේ. හරි. මේ වගේ. මේම තියෙනවා, ඕම තියෙනවා. මම අක්ෂරයෙන් මොනවද ලකුණු කරන්නේ. හරි. මෙහෙමනේ තියෙන්නේ පුතේ. ඕන ඔහම තියෙන්නේ. හරි. එතකොට බලන්න මේක සීමා වන ප්‍රදේශය මේන්න මේ සෙට් එක මේන්න මේ සෙට් එක තමයි සීමා වන ප්‍රදේශය වෙන්නේ. ඔය සෙට් එකනේ සීමා වන ප්‍රදේශය වෙන්නේ නේද? එහෙනම් මෙන්න මේ තල රූපේ වර්ගඵලය හොයාගත්තා නම් වැඩේ හරි. එහෙනම් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයාගන්න ඕන. ත්‍රිකෝණයක වර්ගඵලය හොයාගන්නේ කොහොමද? නේ ත්‍රිකෝණයක වර්ගඵලය හොයාගන්න දෙකෙන් එකයි ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. කයි පන්ති ඉඳන් කොහෙද කරගෙන එන එකන්නේ? දෙකෙන් එකයි ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. එහෙනම් අපි මේ විදියට හොයමු. ප්‍රස්ථාරය ඇසුරින් මෙහෙමයි හොයන්නේ. මේ බලන්න. ඒකාකාර ත්වරණයෙන් චලනය වන වස්තුවක විස්ථාපනයේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයෙන් ආවරණය වන ප්‍රදේශයේ වර්ගඵලයට සමාන වේ. ඉස්සලා කියපු කතාව ආයෙත් කියනවා. මේක ආයෙ ලියන්න ඕනද? නෑ මේක ලියන්න එපා. මේක ලියන්න එපා. හරි. මේක ලියන්න එපා. ඉස්සලා ලිව්වනේ අපි මේක. හරි. අපි දන්නවා. අපි ගන්න හදමු කෙලින්ම. එහෙනම් මෙන්න දෙකෙන් එකයි ආධාරකය කීයද 4යි. මෙන්න 4න් වැඩි කරනවා ආධාරකයේ 4යි ලම්බ උස නේ. කියන උපරිම උස මේ ලම්බ උස මේ ඉතින් ලම්බ උස 12යි නේ 12. එහෙනම් 12 නේ. හරි. එහෙනම් දෙකෙන් එක වැඩි කිරීම 12 වැඩි කිරීම 4 ඒත් උත්තරේ 24යි. ඒත් උත්තරේ 24යි මීටර කියලා දාගන්න. දෙකෙන් එක වැඩි කරනවා 12 වැඩි කරනවා 4ෙන් සමානයි 24යි මීටර. අර උත්තරේම තමයි. වෙනස් වෙන්න බෑ නේද? එකෙන් විස්ථාපනය වුවත් වෙනස් වෙන්න බෑ. එහෙනම් ප්‍රස්ථාරය මෙතන ඉස්සෙල්ලා ඍජු කෝණාංශයක් ආවේ. අර ඒකාකාර ප්‍රවේගයක් තියෙනකොට ආවේ ඍජු කෝණාංශයක වර්ගඵලය හොයන්න. මෙතන එන්නේ මොකද්ද? කෙලින් මෙතන එන්නේ ත්‍රිකෝණයක්. මෙතන එන්නේ ත්‍රිකෝණයක්. හරි? ත්‍රිකෝණයේ වර්ගඵලය හොයා ගන්නවා. 24යි මීටර එනවා. 24යි මීටර එනවා. දෙකෙන් එක වැඩි කිරීම 12 වැඩි කිරීම 4 සමානයි 24යි මීටර. හරි. මම හිතනවා ඔයා හදාගත්ත කියලා. හොඳයි. තව ගානක් තියෙනවා. යන් අපි ගන්න. ආරම්භක ප්‍රවේගය පටන් ගන්න 8ෙන්.
හරි ආරම්භක ප්‍රවේගය දැන් මෙතෙක් වෙලා කතා කරපු හැම ආරම්භක ප්‍රවේගයක්ම පටන් ගත්තේ බිඳුවෙන්නේ සාමාන්‍යයෙන් දැන් ඔන්න 8න් පටන් ගන්න ආරම්භක ප්‍රවේගය 8යි ms ඍණ එක වූ වස්තුවක් තප්පර 4ක් තුල ඒකාකාර මන්දනයකට දැන් මොකක්ද මේ කියන්නේ ඒකාකාර මන්දනයකට කාලයත් එක්ක ප්‍රවේගය එකම විදිහට අඩු වෙලා තියෙනවා තමයි ඒකාකාර මන්දනය කියලා කියන්නේ වාජනීය වී නිශ්චලතාවයට පත්විය මෙම චලිතය පිළිබඳ ප්‍රවේග කාල ප්‍රස්ථාරය යන තප්පර 4ක කාලය තුල වස්තුවේ විස්ථාපනය සොයන්න මෙන්න මේ තප්පර 4ක කාලය තුල වස්තුවේ විස්ථාපනය හොයන්නලු ඔයාලා ප්‍රවේග කාල ප්‍රස්ථාරය අඳින්න ඕනද නෑ ඇඳලා තියලා තියෙන්නේ විස්ථාපනය හොයන්න කියලා විතරයි අපිට තියෙන්නේ හරි I think ක්‍රම දෙකකට හොයන්න පුළුවන් ක්‍රම දෙකකට හොයන්න පුළුවන් හරි අපි මේ ක්‍රම දෙකටම හොයමු එතකොට ටියුට් එකේ ප්‍රස්ථාරයට ඉස්සරහින් එක ක්‍රමයකට හොයමු එතන ඉරි ගහලා මොනවත් නෑ විස්ථාපනය කියලා ලියන්න ඔයා විස්ථාපනය සමානයි right ටියුට් එකට දැන් මේ ප්‍රස්ථාරයට ඉදිරියෙන් ඔයා ලියන්නේ හරි ඉදිරියෙන් ලියන්නේ විස්ථාපනය සමානයි ලියන්න විස්ථාපනය සමානයි ලියමු අපි විස්ථාපනය සමානයි විස්ථාපනය සමානයි මොකද අපි ලියන්න තියෙන්නේ මධ්‍යක ප්‍රවේගය right මධ්‍යක හරි ලියන්න මට mouse එකෙන් ලියන්න අමාරුයි මධ්‍යක ප්‍රවේගය වැඩි කිරීම කාලය මධ්‍යක ප්‍රවේගය වැඩි කිරීම කාලය හරි මධ්‍යක ප්‍රවේගය වැඩි කිරීම කාලය මධ්‍යක ප්‍රවේගය වැඩි කිරීම කාලය බොහොම අමාරුවෙන් ලියාගත්තා හරි මධ්‍යක ප්‍රවේගය වැඩි කිරීම කාලය. දැන් මධ්‍යක ප්‍රවේගය ගන්න කොහොමද? අවසාන ප්‍රවේගයයි ආරම්භක ප්‍රවේගයයි එකතු කරන්න ඕන දෙකෙන් බෙදන්න ඕන. එහෙනම් දෙකෙන් බෙදෙන එක යටින් දෙක ලියාගත්තා. ඉතින් අවසාන ප්‍රවේගය කීයද? ආරම්භක ප්‍රවේගයයි අවසාන ප්‍රවේගයයි දෙක එකතු කරලා දෙකෙන් බෙදන්න ඕන. හරි. ආරම්භක ප්‍රවේගය 8යි. එහෙනම් 8 එකතු කිරීම අවසාන ප්‍රවේගයේ නිශ්චලතාවයට පත් වුණා කියනෝනේ දරුවෝ. එහෙනම් බිඳුව. එහෙනම් බිඳුවයි වැඩි කිරීම කාලය. කාලය ඉතින් තප්පර 4යිනේ දීලා තියෙනවා. වැඩි කිරීම කාලය තප්පර 4යි. රයිට් සමාන ලකුණක් දැම්මා. 8.8යි 8 දෙකෙන් බෙදුවම 4යි 4 වරක් 4 16යි. කෙලින් උත්තරේ ගන්නම් මං. හරි. 16යි මීටර්. හරි. ඔන්න මං කෙලින්ම ගත්තා හරි ආයෙ මොනවද ලිව්වේ නැහැ. නේ 8.8යි 8 දෙකෙන් බෙදුවම 4යි 4 වරක් 4 16යි. මීටර 16ක් එනවා. මේ අපි සාමාන්‍ය සමීකරණේ දාලා හදාගත්තා. ඇයි මේ සමීකරණේ දාන්න පුළුවන් වෙන්නේ? මධ්‍යක ප්‍රවේගය වැඩි කිරීම කාලය කියන සමීකරණය දාන්න පුළුවන් වෙන්නේ ඒකාකාර ත්වරණයට ඒකාකාර මන්දනයට ඒකාකාර ප්‍රවේගයට. එච්චරයි දාන්න පුළුවන්. වෙන ඒවට දාන්න බෑ. වෙන ඒවට දාන්න. හරිනේ? හරි. එහෙනම් මීටර 16ක් එනවා. මීටර 16ක් එනවා. හරි. හදාගත්තානේ. විස්ථාපනය සමානයි මධ්‍යක ප්‍රවේගය වැඩි කිරීම කාලය. ඔන්න අපි ආදේශ කරලා ගත්තා. වැඩි හරි මීටර 16ක් එනවා. හරි. දැන් ප්‍රස්ථාරය ඇසුරින් හදමු. ප්‍රස්ථාරය ඇසුරින්. දැන් ඔයාලට ඒකට නම් ඉඩ දීලා තියෙනවා ටියුට් එකේ. ප්‍රස්ථාරය ඇසුරින් හදමු. ප්‍රස්ථාරය ඇසුරින් හදනකොට බලන්න ඕන right ප්‍රස්ථාරයේ ප්‍රවේගකාල ප්‍රස්ථාරයේ සීමා වන ප්‍රදේශයේ තියෙන තල රූපය මේකනේ තියෙන්නේ මේකත් ත්‍රිකෝණයක් එහෙනම් දෙකෙන් එකයි වැඩි කිරීම ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස දෙකෙන් එක වැඩි කිරීම ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස එහෙනම් ඉතින් කොහොමද අපි හදාගන්නේ අපි හදාගමු මෙහෙම මේක තියෙන්නේ හරි මම ඒක ඔයාලට ලේසි මේක හදලා පෙන්නන්නම් right මේක canvas එකේ right ඔන්න දෙකෙන් එක සමාන ලකුණු දාගත්තා දෙකෙන් එකයි වැඩි කිරීම ආධාර අයි පුතේ මෙතන ත්‍රිකෝණයක්නේ තියෙන්නේ මේ තියෙන්නේ ත්‍රිකෝණයක් ආධාරකේ නේ ත්‍රිකෝණේ උස්සන් ඉන්න එක කවුද 4යි එයා 4යි මේ එහෙනම් මෙන්න 4ක් දැම්මා වැඩි කිරීම ලම්බ උස කීයද 8යි ලම්බ උස 8යි 8ක් එනවනේ ලම්බ උස එනවා 8ක් එනවා හරි එහෙනම් ඔන්න 8ෙන් අපි වැඩි කරනවා right සමාන ලකුණු දාගත්තා එහෙනම් 2ට 1යි 4ට 2යි 8 වරක් 2 16යි මීටර 16යි මීටර හරිනේ එහෙනම් බලන්න ඉස්සෙල්ලා අපිට ආවේ 16යි මීටර දැන් ඉන්නේ 16යි මීටර අපි ප්‍රස්ථාරය ඇසුරින් නෙවුවානේ ප්‍රස්ථාරයේ සීමා වන ප්‍රදේශයේ වර්ගඵලයෙන් ගත්තා අපි එහෙම නැත්නම් මධ්‍යක ප්‍රවේගය වැඩි කිරීම කාලයෙන් ගත්තා ඔය ක්‍රම දෙකකින් ඕන එකක් විභාගෙට කෝක හයිද දන්නේ නැහැ කොයි විදියට ආවත් ගොඩ දා ගන්න ඕන ඔය හරි
හදාගන්න. එහෙනම් 2 වැඩි කිරීම 4 වැඩි කිරීමට උත්තරයක් එනවා 16යි මීටර්. උත්තරයක් එනවා 16යි මීටර් කියලා. හරි. ඊළඟට අපි යනවා තවත් දැවැන්ත ගානකට. හරි. ලස්සන ගානකට යනවා. මේ ගාන හරියට තේරුම් ගත්තොත් දරුවෝ right සරල රේඛීය චලිතය නැති. හරි. එහෙම කියන්නත් පුළුවන් ඕන. අවුලන්නේ. හරි. මේ සරල රේඛීය චලිතය පුළුවන් කියලා කියන්න පුළුවන් මේ ගාන හරියට ගොඩ දාගත්තොත්. ඒ නිසා වඩා හොඳින් මේ ගාන අහගන්න. හරි. මොකද්ද කියන්න බලන්න. නිශ්චලතාවයෙන් චලිතය ආරම්භ කරන වස්තුවක්. කාර්යයක් කියලා හිතන්න. නිශ්චලතාවයෙන් චලිතය ආරම්භ කරනවා. තප්පර 6ක්. තප්පර 6ක් ඒකාකාර ත්වරණයකට භාජනය වෙනවා. තප්පර 6ක් ඒකාකාර ත්වරණයකට භාජනය වෙනවා. ඊළඟට භාජනය වී 6 වෙනි තප්පරේ ඉඳලා තප්පර 6ක් ඒකාකාර ත්වරණයකට භාජනය වී තප්පරයට මීටර් 5ක 15ක ප්‍රවේගයක් ගන්නවා. පරිම ගන්නවා තප්පරයට මීටර් 15ක ප්‍රවේගයක් ගන්නවා. ඉන්පසු එම ප්‍රවේගයෙන් ඒකාකාරව තව තප්පර 6ක් චලිත වන වස්තුව අවසානයේදී ඒකාකාර මන්දනයකට භාජනය වී තප්පර 3කින් නිශ්චලතාවයට පත්විය. තප්පර 3කින් නිශ්චලතාවයට පත් වුණා කියලා කියනවා. හොඳයි. මෙම චලිතය පිළිබඳ ප්‍රවේග කාල ප්‍රස්ථාරය අඳින්න. විභාගෙට ඔහොම එනවා O level වලට එනවා. අවුරුදු කීපයකම මේ වගේ ගාණක් ආවා. හරි? මේ වගේ ගාණක් දීලා කියනවා ප්‍රවේග කාල ප්‍රස්ථාරය අඳින්න කියලා. right. එහෙනම් අපි වැඩේ පටන් ගන්නයි සූදානම් වෙන්නේ. මාත් එක්ක වැඩේ කරගෙන යනවා. ගැටලුවක් තියෙනවා නම් අහනවා. right. ඉතින් ප්‍රවේග කාල ප්‍රස්ථාරයනේ අඳින්න කියන්නේ. ආයෙ මොනවද නැහැ අක්ෂ දෙක ගහගමු. ඔන්න අක්ෂ දෙක මං ගහ ගන්නම්. right. මෙන්න කාක්ෂයක්. ඔන්න කාක්ෂයක්. අන්න පුතේ. හරි. ඉතින් මේ පැත්තේ නම් කරන්න මම ආයෙ මේක කියන්න යන්නේ. මේ පැත්තේ විස්ථාපනය. හරි. විස්ථාපනය මං m අකුරෙන් මන්නවා කියලා විතරක් මෙතන ලියන්නම්. මට මෙතන ලියන්න ඉඩම අදින නිසා m අකුරෙන් මන්න. හරි. ඊළඟ මෙතන මොකද්ද අපේ මනින්නේ s අකුරෙන්නේ. ඒ කියන්නේ තප්පරනේ මෙතන. ඔන්න මම තප්පර යටින් ලිව්වා. හරි. තප්පර කියලා ලිව්වා. ඔයා ලියන්න කාලය කියලා ලියලා t දාලා නේද? තප්පර කියලා දාන්න. හරි. ඒක ඔක්කොම හරි. එහෙනම් මෙතන බිඳුව දැන් බලන්න ඕන කාලේ තප්පර කීයක් ගිහිල්ලාද කියලා අපේ වැඩේට. හරි. මෙතන උඩ ලියන්න විස්ථාපනය ලියන්න. හරි. s අකුර ලියන්න වරහන් අස්සේ. මෙතන කාලය ලියන්න වරහන් අස්සේ t ලියන්න. තප්පර ලියන්න එළියෙන්. හරි. දැන් අපිට මේ x අක්ෂයට කාලය ඕනේ කීයක් ගියාද කියලා බලමු. බලන්න ඕන. චලිතය ආරම්භ වන තප්පර 6ක්. ඔන්න තප්පර 6ක් ගියා ඒකාකාර ත්වරණයෙන්. ඊට පස්සේ කියනවා ඉන්පසු එම ප්‍රවේගයෙන් ඒ කියන්නේ 15වෙන්ම තව තප්පර 6ක් ගියාලු. 6 6යි 12යි වැඩේට. අවසානයේ ඒකාකාර මන්දනයෙන් භාජනය වී තප්පර 3කින් නිශ්චල වුණාලු. ඒ කියන්නේ පළවෙනියට 6යි ඊළඟට 6යි ඊළඟට 3යි. 6 6යි 12යි 12යි 3යි 15යි. හරිනේ? එහෙනම් වැඩේට යන්න ඕන අපි කීයක්ද 15ක් ගන්න ඕන. 15ක් ගන්න. right? 15 යන් අපි 3ෙන් 3ට යමු. right? එහෙනම් 3යි 6යි 9යි 12යි 15යි. හරි? අපි කාලය බලලා දානවා. right. ඔන්න 3යි මෙන්න 6යි මෙන්න 9යි මෙන්න 12යි මෙන්න 15යි. හරි? හරි. එහෙනම් තප්පර 15ක් වෙනකන් ඕන ඔය විදිහට අපිට ලකුණු කරගන්න පුළුවන්. 3ෙන් 3ට ලකුණු කරගත්තම ඇති. නේ ඇයි 6යි 6යි 3යි යන්නේ. එතකොට අපිට 3 කෑලි වලින් මේක ගොඩ දාගන්න පුළුවන්. හරි. ඊළඟට බලන්න ඕන මේ විස්ථාපනයේ උපරිම කීයද කියලා. විස්ථාපනයේ උපරිම ඇවිල්ලා තියෙන්නේ 15යි මේ. 6 වෙනි තප්පරයේදී 15ට ආවා කියලා කියන්නේ ඊට වැඩි උඩ ගිහිල්ලා නෑනේ. එහෙනම් අපි 15 ගමු. එහෙනම් මෙතන 15යි 15යි. හරිද? හරි. එතනට 15යි. හරි. උපරිම 15ක් එන්න. කෙලින් අඳින්න හරි නයා වගේ අඳින්න එපා ඔයා. හරි. මෙතන 15. හරි. ඔන්න 15යි. හරි. හරි. දැන් ඉතින් ප්‍රස්ථාරය හරි අපි ලස්සනට අක්ෂර ලකුණු කරලා ඔක්කොම කණ්ඩායම් මේ අක්ෂර ටික ලකුණු කරලා ඔක්කොම නම් කරලා තියෙන්නේ. දැන් ඉතින් අපිට මේක ඇඳ ගන්න තියෙන්නේ. දැන් අපි දැන් තමයි දැන් මේ විදිහ එකක් දුන්නාම ඉස්සල්ලාම කරන වැඩ ටික මම මේ කියන්නේ. හරිනේ? හරි. ඊට පස්සේ මොකද්ද කියන්නේ බලන්න ඔයාට නිශ්චලතාවයෙන් පටන් ගන්නවා කියන්නේ ඒ කියන්නේ බිඳුවෙන් තමයි වැඩේ පටන් ගන්නෙ. බිඳුවෙන් වැඩේ පටන් ගන්නෙ. එහෙනම් මොකද්ද කියන්නේ? නිශ්චලතාවයෙන් චලිතය ආරම්භ කරන වස්තුව තප්පර 6ක් ඒකාකාර ත්වරණයකට. අන්න තේරුම් ගන්න ඒකාකාර ත්වරණයකට. පුතේ මම හැම වෙලාවෙම කියනවානේ ඒකාකාර ත්වරණය යන්නේ මූල ලක්ෂ්‍යය හරහා. මූල ලක්ෂ්‍යය හරහා තමයි යන්නේ. හරිනේ? කියන්නේ බිඳුවෙන් තමයි යන්නේ.
කොතනට යනකම් යන්න ඕනද? තප්පර 6ක්. මීටර් 15ක් වෙනකම්. මීටර් 15ක් වෙනකම් යන්න ඕන. තප්පර 6. මම කියන්නම් මෙන්න මෙතන කියලා එක. ඕන එනවා ඒකාකාර තොරණ. හරි. ඒකාකාර තොරණේ කීයක් ආවද? තප්පර 6ක්. ඒකාකාර තොරණේ භාජනයේ උඩරිම ගන්නවා 15ක් ගන්නවා. හරි. ඔන්න තප්පර 6ක් වැඩේ ඉවරයි. ඊට පස්සේ මොකද්ද අපිට කියන්නේ? භාජනයේ V 15 ms එක්ක ප්‍රවේගයක් ගත්තලු. හරි. ඔන්න 15ක් අරගෙන තියෙනවා. ඉන්පසු එම ප්‍රවේගයෙන්ම මේ 15ෙන්ම එම ප්‍රවේගයෙන්ම ඒකාකාරව තව තප්පර 6ක චලිතයක් සිද්ධ කරගත්තලු. ඒ ප්‍රවේගයකින්ම තව 6ක් යනවා. එහෙනම් 6 ඉඳලා තව 6ක් ගියාම 12යි. එහෙනම් මම මෙන්න මෙතනට එන්නම්කෝ. ඕන්න එනවා 12 ගාවට. හරි. හරි. 12 ගාවට එනවා. හරි. එම ප්‍රවේගයෙන්ම තව 6ක් ගියාලු. ඊට පස්සේ මොකද්ද කියන්නේ? වස්තුව අවසානයේදී ඒකාකාර මන්දනයකට භාජනය වී. දැන් ඒකාකාර මන්දනයක් කියන්නේ මොකද්ද? කාලයත් එක්ක ප්‍රවේගය මොනවා වෙන්න ඕනද? එන්න අඩු වෙලා යන්න ඕන. එහෙනම් අවසානයේදී ඒකාකාර මන්දනයකට භාජනය වී තප්පර 3කින් නිශ්චලතාවයටපත් වේ. එහෙනම් නිශ්චලතාවයට කියන්නේ බිඳුවට එන්න ඕන. තප්පර 3කින්. එහෙනම් 12 ඉඳලා තප්පර 3ක් යනකොට 15යිනේ. එහෙනම් පටන් ගන්නෙ 15න්. ඒ කියන්නේ මේ තප්පරයට මීටර් 15යි ප්‍රවේගය. එතනින් පටන්ගෙන බිඳුවට එනකන් එනවා මෙන්න මේ. ඔයා හරියට ගහගන්න. හරි. බිඳුවට එනකන් ඔන්න ඔහොම එනවා. හරි. ඔන්න ඉවරයි ප්‍රස්තාරය. ඔච්චරයි ප්‍රස්තාරය. හරි. හරි. එහෙනම් ලකුණු කරගන්න. මාත් එක්ක ඇඳනම් ඉවරත් ඇති ඔයා. හරි. ලකුණු කරගන්න. 6ට ගියා. මම මෙතන කඩේරි දාන්නද? එතකොට මේක නිකන් පැහැදිලි නේද? කඩේරි ටිකක් දාන්නම් මම ඔයාලට. මෙතන 12 කඩේරි දාන්න කියලා නීතියක් නැහැ. හරිද? මම කියන්නේ නිකන් මේ තේරුම් ගන්න. 12ට එනවා, මෙතන 6ට එනවා. හරි. හරි. දැන් ප්‍රස්තාරය ගහලා ඉවරයි. ප්‍රස්තාරය ගහලා ඉවරයි. හරි. මම මේ ඉගෙන ගන්න ඔයාලට දෙයක් ලියන්න මේකේ. මේක ලියන්න ඉගෙන ගන්න දෙයක්. හරි? ඉගෙන ගන්න. පුතේ මේ කෑල්ලට මොකද්ද කියන්න පුළුවන්? මේන්න මේ කෑල්ලට කියන්න පුළුවන් ඒකාකාර ත්වරණය කියලා. ලියන්න මෙතන උඩ. ලියන්න මේ දිගට ලියන්න. ඒක ලියන්න නීතියක් නැහැ. හරිද? මම මේ ඔයාලට තේරුම් ගන්න ලියන්න. හරි? ඒකාකාර ත්වරණය. මෙන්න මේ කෑල්ල දිගේ ලියන්න ඒකාකාර ත්වරණය කියලා. ඒකාකාර ත්වරණය. හරිනේ පුතේ? ඒකාකාර ත්වරණය ප්‍රවේගයේ කාලයත් එක්ක වැඩි වෙලා තියෙනවා ඒකාකාර ත්වරණය. හරි. මේ කෑල්ලට මොකද ලියන්න පුළුවන්? මේන්න මේ කෑල්ලට. මේ කෑල්ලට ලියන්න වෙන්නේ ඒකාකාර ප්‍රවේගය කියලා. මේ කෑල්ලට අපි ලියනවා දරුවෝ ඒකාකාර ප්‍රවේගය. මේ කෑල්ල ඒකාකාර ප්‍රවේගය. හරි. ඒකාකාර ප්‍රවේගය. ඒකාකාර ප්‍රවේගය. මේ කෑල්ල මොකද්ද? මේ පහළට බහින කෑල්ල. මේන්න මේ කෑල්ලට අපි කියනවා ඒකාකාර මන්දනය කියලා. ඒකාකාර මන්දනය. මේ පහළට බහින කෑල්ල ඒකාකාර මන්දනය කියලා අපි හඳුන්වනවා. ඒකාකාර මන්දනය. හරි? හරි. එහෙනම් ඔන්න කෑලි තුන හරිනේ. ඒකාකාර ත්වරණය, ඒකාකාර ප්‍රවේගය, ඒකාකාර මන්දනය. ප්‍රස්තාරය. හරි. දැන් මේ ප්‍රස්තාරය ඇසුරෙන් අපි ඉතින් අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර ලියමු. හරි සරලයි. බලමු. එහෙනම් බලමුකෝ. මොන ප්‍රස්තාරයක්ද? අපි යනවා ඊළඟට. මේ තියෙනවා. මේ ලස්සන ප්‍රස්තාරයක් ඇඳලා තියෙන මං වගේ කැත එකක් නෙවෙයි. හරි. මේ තියෙන. හොඳට තියෙනවානේ. ඔන්න තියෙනවා මේ ඒකාකාර ත්වරණය, ඒකාකාර ප්‍රවේගය, ඒකාකාර මන්දනය. හරි? ඒකාකාර මන්දනය. ලස්සනට ප්‍රස්තාරයක් ඇඳලා තියෙනවා. මේ පැත්තේ V, මේ පැත්තේ T, මේකේ මනින් S වලින්, මේක මනින් MS ඍණ 1කින් තප්පරයට මීටර වලින්. හොඳයි. අපි යන් ඉදිරියට. බලන්න. මුල් තප්පර 6 තුලදී ත්වරණය. පළවෙනි තප්පර 6 තුලදී ත්වරණය අපෙන් අහනවා. පළවෙනි තප්පර 6 තුලදී ත්වරණය අපෙන් අහනවා. දැන් මේක හොයන්න ක්‍රම කීපයක්ම තියෙනවා. සරලම දේ අපි දන්න සමීකරණයට දාගන්න එක. මම ඔයාලට මොකද්ද කියලා දීලා තියෙන්නේ? ත්වරණය සමානයි අවසාන ප්‍රවේගයෙන් අඩු කරනවා ආරම්භක ප්‍රවේගය බෙදනවා කාලයෙන්. හරි. ඒක අපි දාමු එහෙනම් මෙතනට. මෙන්න බලන්න පුතේ. හරි. මෙතන ප්‍රස්තාරයෙන් හදලා තියෙන අනුක්‍රමණයෙන් එහෙම ගන්නත් පුළුවන්. අපි අනුක්‍රමණයෙන් හදුවොත් කොහොමද ගන්න වෙන්නේ? අනුක්‍රමණය කියලා කියන්නේ ඒ කියන්නේ ප්‍රවේග කාල ප්‍රස්තාරයක අනුක්‍රමණය කියන්නේ දරුවෝ ත්වරණයනේ. අනුක්‍රමණය කියන්නේ y බෙදීම x නේ. ඒක ගන්න එක මාරු. y බෙදීම x නේ. ඒතර y කීයද? 15යි. x කීයද? 6යි. එහෙනම් 15 බෙදීම 6 කීයද? 2.5යි තප්පර වර්ගයට මීටර. හරි. අපි මේ ක්‍රමයට හදමු. ලියන්නේ. මුල් තප්පර 6 දී ත්වරණය. ප්‍රස්තාරය ඇසුරින් අපිට පුළුවන් එහෙම හොයන්න. මුල් තප්පර 6 දී ත්වරණය
ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. OA මොනවද ලිව්වේ නෑනේ. ඔයා නේද ABCD නම් කරේ නැති නිසා මුල් තප්පර 6 දී ත්වරණය සමානයි ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. එහෙම ලියා ගන්න. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. දැන් ප්‍රස්ථාරයේ අනුක්‍රමණය මොකක්ද? අනුක්‍රමණය වෙන්නේ y බෙදීම x. එහෙනම් y කියන්නේ කීයද? 15යි නේ. මෙතන උපරිමගේ 15යි නේ. x කියන්නේ කීයද? ඊට අනුරූපගේ 6යි. එහෙනම් 15 බෙදීම 6. 15 රූල්ට එන්න 15 බෙදීම 6. ඉතුරු වෙනවා 2.5. ඒකකේ දාන්න ඕන. තප්පර වර්ගයට මීටර. තප්පර වර්ගයට මීටර. තප්පර වර්ගයට මීටර. තප්පර වර්ගයට මීටර. 2.5යි තප්පර වර්ගයට මීටර ත්වරණය. මේක අනිත් විදියට හැදුවත් එනවා. කොහොමද දන්නවද? ඒ කියන්නේ අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරලා කාලයෙන් බෙදුවොත් අවසාන ප්‍රවේගය 15යි, ආරම්භක ප්‍රවේගය 0යි, 15න් බිඳුව 15යි, කාලය 6යි, 15 බෙදීම 6 2.5. එහෙම එව්වත් එන්නේ. ප්‍රස්ථාරය ඇසුරුනුත් එන්නේ. හරි. ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් එන්නේ අපි දන්නවා ත්වරණය. මොන ප්‍රස්ථාරයකද? ප්‍රවේග කාල ප්‍රස්ථාරයක. විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් එන්නේ ප්‍රවේගය. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් එන්නේ ත්වරණය. හරි. එහෙනම් මේක හදාගත්තා. හරි. ඊළඟ කැලේ කියන්නේ මුල් තප්පර 6 තුලදී විස්ථාපනය කොතෙක්ද? පළවෙනි තප්පර 6 දී විස්ථාපනය ප්‍රස්ථාරය ඇසුරින් හොයන්නත් පුළුවන් අපිට. ප්‍රස්ථාරය ඇසුරින් හොයන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන ඒකාකාර ත්වරණයක් තියෙන නිසා සමීකරණය දාන්නත් පුළුවන්. මොකක් සමීකරණය? මධ්‍යක ප්‍රවේගය වැඩි කිරීම කාලය. ඒක දාන්නත් පුළුවන්. අපි බලමු මෙතන කොහොමද තියෙන්නේ. right. වර්ගඵලය. ප්‍රස්ථාරයේ සීමාවන ප්‍රදේශයේ වර්ගඵලය. ප්‍රස්ථාරයේ සීමාවන ප්‍රදේශයේ වර්ගඵලය. දැන් මොකද්ද මේ සීමාව වෙන්නේ පුතේ? මේ සීමාව වෙන්නේ මේ කෑල්ල නෙවෙයි කියන්නේ. මේ කෑල්ල මොකද්ද? මේ ත්‍රිකෝණය. ත්‍රිකෝණය යන්නේ මේ. එහෙනම් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. අපි මේ කැතයකින් ඔක හදලා දාමු ඕන්න. අපි හදමු මෙහෙම. එහෙනම් කොහොමද හදන්නේ? මෙන්න මේ කෑල්ලනේ. මෙන්න මේ කෑල්ලේ වර්ගඵලය. මේ කෑල්ලේ වර්ගඵලය අපි හදනකොට අපි හදාගමු මෙහෙම. මේ කොහොමද හදන්නේ අපි? සමානයි 2න් 1යි. අයි ත්‍රිකෝණය යන්නේ. මේ කෑල්ල ත්‍රිකෝණ 2න් 1 ආධාරකය. ආධාරකය කීයද? 15යිද? නෑ. 6යි මේ. ආධාරකය 6යි. එහෙනම් වැඩි කිරීම 6 ලම්බ උස. ලම්බ උස උපරිම උස 15යි. උපරිම උස කියන්නේ ලම්බ උස 15යි. හරි. හරි. එහෙනම් කපලා ගත්තොත් පුතේ 2ට 1යි 6ට 3යි 15 වරක් 3 එනවා 30යි 45ක් එනවා 45ක් එනවා මීටර්නේ මීටර් හදාගන්න මෙතන 45 ඔව් ඒකම තමයි රයිට් හදාගන්න සමානයි 2 1යි 2 1 වැඩි කිරීම 6 වැඩි කිරීම 15 මීටර 45ක් මීටර 45ක් මීටර 45ක් දෙකකින් වැඩි කිරීම 6 වැඩි කිරීම 45යි මීටර එන්න. හරි 45ක් මීටර එන්න. දැන් අනිත් විදිහට හැදුවත් එනවද බලන්න. يعني මධ්‍යක ප්‍රවේගය වැඩි කිරීම කාලේ මධ්‍යක ප්‍රවේගය කියන්නේ මොකද්ද? බිඳුවට 15ක් එකතු කරලා දෙකෙන් බෙදෙනවා. එතකොට 7.5යි. 7.5 ඒවා 6ක් 7.5 ඒවා 6ක් මීටර 45යි. 7.5 ඒවා 6ක්. මීටර 45ක්. ඒත් එනවා මේත් එනවා දෙකම එකයි. හරි? හරි. එහෙනම් ප්‍රස්ථාරය අසුරින් කිව්වොත් මේ විදිහට හොයා ගන්න ඕන ඔයා. හොඳයි. එහෙනම් මීටර 45ක් එනවා. මුල් තප්පර 6 තුලදී විස්ථාපන. ඊළඟ ප්‍රස්ථාර. ඒකාකාර ප්‍රවේගයකින් ගමන් කළ දුර. කියන්නේ මෙන්න මේ කෑල්ල. ඒ කියන්නේ මෙන්න මේ දුර. 6 වෙනි තප්පරේ ඉඳලා 12 වෙනි තප්පරයට ගියේ ඒකාකාර ප්‍රවේගයකින්නේ. ඒතර දුර තමයි අපෙන් අහන්නේ. දැන් මම හැම වෙලාවෙම කිව්වානේ දුර කියලා කියන්නේ මේ ප්‍රස්ථාරයේ හැටියට විස්ථාපන. දුර කියන්නේ විස්ථාපනය. ඇයි? විස්ථාපනය කියන්නේ දුරක්ම තමයිනේ පුතේ. ඒකේ විශේෂත්වය තමයි ඍජු දුරක් සරල රේඛීය දුරක්. එහෙනම් මෙතන දුර කියලා මේ කියන්නේ විස්ථාපනය. එහෙනම් මේ ඒකාකාර ප්‍රවේගයකින් ගමන් කළ දුර කියලා කියන්නේ විස්ථාපනය. එහෙනම් දැන් ප්‍රවේගකාර ප්‍රස්ථාරයේ සීමාවන ප්‍රදේශයේ වර්ගඵලයෙන් අපිට එනවා මොකද්ද? විස්ථාපනය. විස්ථාපනය. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ මැද කෑල්ලේ මෙන්න මේ කෑල්ල මේක ඍජු කෝණාංශයක්. මෙන්න මේ ඍජු කෝණාංශයේ වර්ගඵලය ගත්තොත් අපිට එනවා ඒකාකාර ප්‍රවේගයෙන් කොච්චර දුරක් ගියාද කියලා. ඉතින් මේ ඍජු කෝණාංශයන් මේ ඍජු කෝණාංශය කියලා කියන්නේ දිග වැඩි කිරීම පළල. මොකද්ද කොහොමද හදන්නේ? දිග වැඩි කරනවා පළල. ඔය බලන්න.
සමාන ලකුණක් දැන්. right දිග මේ පැත්තට ගන්න වෙන්නේ නේ 15. එහෙනම් 15 වැඩි කිරීම පළල 6. 15 වරක් 6. 15 වරක් 6. මෙතනත් ඒ විදිහට හදලා තියෙනවා. ඔව් නේ 15 වරක් 6. හරි 15 වරක් 6 එනවා. හරි 15 වරක් 6. 15 වරක් 6 6 වරක් 5 තියෙන් බිඳුව දාගත්තා 6 වරක් 1 6 7 8 9 නේ 90යි නේ 90යි මීටරේ මීටර 90ක් හදාගන්න. ප්‍රස්ථාරයේ සීමාවන ප්‍රදේශයේ වර්ගඵලය 90ක් මීටර එනවා. පළවෙනි කෑල්ලේ 45ක් ආවා මෙතන 90ක් ආවා. හරි මේක ඍජු කෝණාංශයන් නිසා ඒ විදිහට වර්ගඵලය ගත්තා. හරි හදාගන්නකො. හරි ඔන්න දැන් අපි යන්නේ ඊළඟ කොටසට. අවසාන තප්පර 3 තුලදී මන්දනය අහනවා. අවසාන තප්පර 3 තුලදී. ඒ කියන්නේ මේ අන්තිම තප්පර 3ේදී මන්දනය තමයි පුතේ අපෙන් අහන්නේ. අන්තිම තප්පර 3ේදී මන්දනය අපෙන් අහනවා නේද? ඒතර ඉතින් මන්දනය කිව්වත් ත්වරණය කිව්වත් දාන්නේ අපි සාමාන්‍ය සමීකරණයෙම ඒක දාලා හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙහෙම හදන්න. මේ බලන්නකො මෙයා හදලා තියෙන විදිය නේ. එයා හදලා තියන්නේ මේ සාමාන්‍ය ත්වරණ සමීකරණේ දාලාම තමයි. හරි. බලමු මොකද්ද අපි හදමු මෙහෙම බලන්න. මොකද එහෙනම් කියන්නේ? ඔයාලා දාන්න සමාන ලකුණ දාන්න සමානයි right සමානයි අවසාන ප්‍රවේගය right ඔයාලා ලියන්න දිග වචනය ආප්‍රදාන්න එපා. අවසාන ප්‍රවේගය අඩු කරනවා ආරම්භක ප්‍රවේගය. ආරම්භක ප්‍රවේගය අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරනවා. අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරනවා බෙදනවා කාලය. හරි. එහෙනම් ඔන්න හරි. අවසාන ප්‍රවේගය අඩු කරනවා ආරම්භක ප්‍රවේගයෙන් බෙදනවා කාලය. හරි. ඉතින් අවසාන තප්පර 3 තුලදී කියලානේ අපිට කියන්නේ දරුවෝ. එහෙනම් 3 දානවා යටින්නේ. ඕන්න ඔය විදිහට යටින් දානවා. කාලය 3යි. හරි. එහෙනම් අවසාන ප්‍රවේගය. අවසාන ප්‍රවේගය කීයද? බිඳුවයිනේ මෙතන නෙමෙයි. මෙතන එහෙනම් බිඳුව. බිඳුව දාගන්නවා. අඩු කරනවා. ආරම්භක ප්‍රවේගය. පටන් ගන්න මේ බැස්ම පටන් ගන්න කොතනින්ද? මෙතනින්. එහෙනම් 15. මන්දනේ පටන් ගන්න එතන. 15. සමාන ලකුණක් දාන්න. බිඳුවෙන් 15ක් ඍණ 15. ඍණ 15න් අඩු කරනවා කීයද දරුවෝ? අඩු කරනවා නේද? sorry. බෙදනවා 3ක්. 3ෙන් බෙදෙනවා. හරි. 3ෙන් බෙදෙනවා. හරි. 15 3ෙන් බෙදෙනවා 5යි ඍණ 5ක්. ඍණ 5යි ms ඍණ 2 මන්දනී කියන්නේ ත්වරණයක් නිසා තප්පර වර්ගයට මීටර. හරි. තප්පර වර්ගයට මීටර. හරි. එහෙනම් ඍණ 5යි තප්පර වර්ගයට මීටර. දැන් ওই දරුවන්ට මතක් වෙන්න ඕන සර් දැන් ওই ඍණ ලකුණ අයින් කරලා ඉස්සරහට ඕනනම් දාන්න පුළුවන් නේද මන්දනය කියලා. ඔව් එහෙම දාන්නත්. හරි. කියන්නේ ඍණ ලකුණ අයින් කරලා ඔතනට ඉස්සරහින් මන්දනය සමානයි 5යි ms ඍණ 2 කියලා කිව්වත් ගැටලුවක් නැහැ. ඒත් හරි. හරි. හදාගන්න. ඔයගොල්ලෝ ලස්සනට හදනවද කියලා මම හිතනවා. හරි. අවසාන ප්‍රවේගයෙන් අඩු කරනවා ආරම්භක ප්‍රවේගය බෙදනවා කාලය. අවසාන ප්‍රවේගය බිඳුවයි ආරම්භ ප්‍රවේගය 15යි බිඳුවෙන් 15ක් අඩු කරනවා 3ෙන් බෙදෙනවා. එතකොට එනවා ඍණ 15. හරි. බෙදනවා 3ෙන්. තප්පර වර්ගයට මීටර 5ක් වෙනවා උත්තර. තප්පර වර්ගයට මීටර 5ක් වෙනවා. හරි. හදාගත්තානේ. නෑ පුතේ නෑ මේ බලන්න මේ ආරම්භ ප්‍රවේගයේ පුතේ මේ අක්ෂයට ගන්නේ කාලය. මේ අක්ෂයට කාලයනේ ගන්න. මෙතන 12 කියන්නේ කාලය 12යි. හරි. කාලය 12යි. ප්‍රවේගයනේ මේ අක්ෂේ. පටලවන්න එපා. හරි. මෙතන ප්‍රවේගය. මේ y අක්ෂය තමයි ප්‍රවේගය. මේ 12 කියලා කියන්නේ කාලය. හරි. කාලය තමයි 12 කියලා කියන්නේ. 12 වෙනි තප්පරය මෙතන තියෙන්නේ. ඒතර මේ මෙතනින් පටන් ගන්නවා. මෙතනින් පටන් ගන්න මේ බැස්මට එනවා. මේ බැස්මේ බිඳුවෙන්ට තප්පර 3ක් ගත වෙනවා. අනේ දරුවෝ ඒක පටලවන්න එපා. හරි.
ගන්න එපා ඔයා. හරි පටලවා ගන්න එපා. මේ අක්ෂය හැම වෙලාවෙම කාලය. මේ අක්ෂය y අක්ෂය තමයි ප්‍රවේගය වෙන්නේ. හරිනේ. එතකොට මේ සඳහා මේ වැඩේට මේ මන්දනයට ගත වෙන්නේ තප්පර 3යිනේ. ඒක තමයි මේ ඉරින් යට දාලා තියෙන්නේ. එතකොට අවසාන ප්‍රවේගය තියෙන්නේ මෙතන. අවසාන ප්‍රවේගය මෙතන තියෙන්නේ. ඇයි මේ 15 වෙනි තප්පරයේදී මෙන්න ප්‍රවේගය බිඳුවයි. ආරම්භක ප්‍රවේගය තියෙන්නේ මෙතන. ඇයි තප්පර 3 ඒ කියන්නේ මන්දනේ පටන් ගන්න මෙතන ඉන්නේ. තප්පර 3 පටන් ගන්න මෙතන ඉන්නේ. එතනින් දිගට ගිහිල්ලා මෙතනට බැලුවම අන්න 15යි. මෙන්න මේ අතර තමයි මේ ප්‍රවේගය වෙනස එන්නේ. හරි. එහෙනම් බිඳුව අඩු කිරීම 15 බෙදීම 3 ඍණ 5 ms ඍණ 1 2 කියලා කාට හරි කෙනෙක්ට උත්තරේ දාන්න පුළුවන්. එහෙම නැත්නම් උත්තරේ ගේන්න පුළුවන් 5යි. ආල ඍණ ලකුණ අයින් කරන්න පුළුවන්. ඕනනම් එහෙම ගන්නත් පුළුවන්. කැමති ක්‍රමයකට හදා ගන්න. හරි. මන්දනීය සමානයි 5 ms ඍණ 2 කියලා එන්නත් පුළුවන්. මන්දනීය කියන කෑල්ල දාන්න බැරි නම් ඍණ ලකුණ ඉස්සරහට තියන්න. හරි. ගැටුවක් නැහැ. හරි. හදාගත්තානේ. හරිද? හදා ගන්න බලන්න. ඊළඟට අහන්නේ මොකද්ද? අවසාන තප්පර 3 තුලදී ගමන් කළ දුර. අන්තිම තප්පර 3ේදී ගිය දුර. කියන්නේ මෙන්න මේ කෑල්ල නේද? ප්‍රස්ථාරය ඇසුරෙන්නේ දැන් හොයාගෙන යන්නේ වැඩේ නේද? ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ සීමාවන ප්‍රදේශයේ වර්ගඵලයෙන් එනවා දුර. දුර කියන්නේ විස්ථාපනය මෙතන. හරි? දැන් සර් දුරක් අහන්නේ අපිට කියලා දීලා තියෙන විස්ථාපනය ඒවා හිතන්න එපා. මොකද සරල රේඛීය චලිත තියෙන්නේ දුර කියලා කියන්නේ මෙතන විස්ථාපනය තමයි. හරි? ඒක ඔළුවේ තියාගන්න හැම වෙලාවෙම. හරි. එහෙනම් අපි ඒක හදමුද? ඉතින් අපි හදමු. එනම් මේක මකලා දාගමු අපි. ඒ කියන්නේ මේ අන්තිම කෑල්ලේනේ. ඒතර තල රූපය දැන් හොයාගන්න. මොකද්ද මේ තල රූපය? අන්තිමට එන තල රූපය මන්දනයට අදාළ තල රූපය ඒ ත්‍රිකෝණයක් නේද? එන්නේ ත්‍රිකෝණයක් තමයි. ඒ කියන්නේ මෙන්න මේ කෑල්ලනේ. මේ කෑල්ලේ තියෙන්නේ ත්‍රිකෝණයක්. එහෙනම් ඉතින් අපි ලස්සනට අර පුරුදු විදියට සමාන ලකුණු දාලා ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්නේ 2කින් 1යි. ආධාරකය කීයද මෙතන? 3යි. මේ කෑල්ලනේ 3යි. 12 ඉඳලා 15ට 3යි. 3 වැඩි කිරීම ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. මෙන්න ලම්බ උස කීයද? 15යි. 15ක් වෙනවා. හරි. එහෙනම් කපලා දාමු මේක. 2ට 1ක් කපමු. 15ට 7.5ක් කපමු. හරි. 7.5 ඒවා 3ක්. කීයද? 7 3 21යිනේ. 21.5යි නේ. ඔව් 21.5ක් එනවා මීටර්. මීටර 21.5ක් එනවා. බලන්න ඒක දැවිලා තියෙනවා කියන්නේ. 22.5ක් නේ. 22.5ක් එනවා. 21.5ක් නෙන්නේ නේද ළමයි? ඔව් 21.5ක් නේ. හරි. 22.5. ඔව් 22.5ක් එනවා මීටර් 22.5ක් එනවා. හරිද? මීටර් 22.5ක් එනවා. හරි. ඔන්න දැන් අන්තිම කෑල්ලේ අපි හොයාගත්තා මොකද්ද? අපේ දුර එවත් විස්ථාපනය. එතන විස්ථාපනයක්. හරි 22.5 හරි 4.21 හරි 22.5ක් එනවා මීටර්. හරිනේ? හරි. එහෙනම් 22.5 හදාගත්තන්නේ 22.5ක් එනවා. අන්තිම කෑල්ල 22.5 දෙකෙන් එකයි ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස දෙකෙන් එක වැඩි කිරීම 3 වැඩි කිරීම 15 කපලා කොටලා ගත්තාම 22.5ක් මීටර එනවා. හරි. ඊළඟ මොකක්ද අහන්න බලන්න හදාගන්න. ඊළඟට අහනවා මෙම මුළු කාලය තුල ගමන් කළ මුළු දුර සොයා ගැනීම සඳහා ප්‍රවේග කාල ප්‍රස්ථාරය අසුරින් ප්‍රකාශයක් ලියන්න. දැන් ඔන්න මුළු දුර හොයන්න ප්‍රකාශයක්. හරිද? මුළු දුර කියලා කියන්නේ මොකද්ද? දැන් මොන දුර කියලා කියන්නේ ආයෙත් මම කියනවා විස්ථාපනය. දුර කියලා කියන්නේ මෙතන විස්ථාපනය. හරිනේ? හරි. එතකොට දැන් ඔන්න විස්ථාපනය හොයන්නලු මේ සමස්ත චලිතේ. කියන්නේ මේ වස්තුවේ සමස්ත චලිත වෙච්ච මේ වස්තුවේ විස්ථාපනය හොයන්න කියලා කියනවා. දැන් විස්ථාපනයක් හොයන්නේ කොහොමද? ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ සීමාවන ප්‍රදේශයේ වර්ගඵලය. එහෙනම් මොකද්ද මේ තල රූපය? සම්පූර්ණ තල රූපය මොකද්ද මේ? මේ බලන්න මේම තියෙනවා මේ සමාන්තර පාද දෙකක් පේනවද ඔයාලට? සමාන්තර පාද දෙකක් තියෙනවානේ. සමාන්තර පාද දෙකක් තියෙනවා. මේ තල රූපය මොකද්ද? මේ ත්‍රැපීසියම. සමාන්තර පාද දෙකක් තියෙනවානේ. එහෙනම් ත්‍රැපීසියමේ වර්ගඵලය ගත්තොත් මුළු දුර එහෙම නැත්නම් විස්ථාපනය හොයා ගන්න පුළුවන් මේ ප්‍රස්ථාරය ඇසුරින්. ත්‍රැපීසියමේ වර්ගඵලය.
දෙකෙන් එකයි ආධාරක පාද දෙක එකතු කරලා වැඩි කරනවා ලම්බ උසෙන්. ත්‍රාපීසියමේ වර්ගඵලය මතකද ගණිතයේදී කොහොමද වෙන්නේ? දෙකෙන් එක වැඩි කිරීම ආධාරක පාද දෙක එකතු කරලා ලම්බ උසෙන් වැඩි කරනවා. ලම්බ උසෙන් වැඩි කරනවා. right? හරි. දැන් ඔන්න හොයමු. ඔන්න හොයමු. ඔන්න සමානයි. එතන ප්‍රකාශයක් ගන්න අපි උනාට හදමු මෙතන. දෙකෙන් එකයි වැඩි කිරීම ආධාරක පාද දෙක. පුතේ දැන් මේ සම්පූර්ණයෙන් ගන්න වෙන ආධාරක පාද දෙක මෙතින් දැන් මෙතනට 15යි. 15 එකතු කිරීම මෙතන වරහණක් දාගන්න. 15 එකතු කිරීම ආධාරක පාද දෙක. මේ තියෙන අනිත් ආධාරකේ උඩ පැත්තෙන් එනවා මේ කීයද? 6 ඉඳලා 12ට 6යිනේ. 6. වරහණක් දාන්න. හරි. වැඩි කිරීම ලම්බ උස ඉතින් 15යි. ඕනෝකින් හොයන්න. මේ ත්‍රාපීසියමේ වර්ගඵලය. හරි. මේකෙන් හොයන්න පුළුවන්. ඔයාලට මතක් වෙන්න ඕන තව ක්‍රමයක්. මොකක්ද අනිත් ක්‍රමය? දැන් මේ කෑල්ලේ හොයාගත්තා. මට මතක නැහැ 45ද කොහෙද? මේ පළවෙනි කෑල්ලේ. දෙවෙනි කෑල්ලේ හොයාගත්තා 48ද කොහෙද? මතක නැහැ. හරි. ඊළඟ කෑල්ල 22.5යි. නේ? ඔන්න ඔය කෑලි තුන එකතු කරත් හරිනේ. ඕනනම් එහෙම හොයන්නත් පුළුවන්. හැබැයි ඒක නිකන් අර පරංගියා කෝට්ටි ගියා වගේ වැඩක්. නේ? දැන් ඔයාලට විභාගෙට මේ වගේ ත්‍රාපීසියමක් ඔය වගේ එකක් දීලා ඉවරලා විස්ථාපනය හොයන්න කිව්වොත් එහෙනම් මේ ත්‍රිකෝණය හොයලා මේ ඍජු කෝණාංශය හොයලා මේ ත්‍රිකෝණය හොයලා එකතු කරනවට වඩා ලේසි. ඒකත් හරි වැරදි නෑ. ඊට වඩා ලේසි මුළු සමස්ත තල රූපය ගන්න. මේක ත්‍රාපීසියමක්. සමාන්තර පාද දෙකක් තියෙනවා නේ. එහෙනම් මේ ත්‍රාපීසියමේ වර්ගඵලය ගන්න. දෙකෙන් එකයි ආධාරක පාද දෙක එකතුව වැඩි කිරීම ලම්බ උස නේද? හරි. එතන අහන්නේ ගාන හදන්න කියලා. ඔයා ගානත් හදලා තියෙනවනේ. රයිට් ඔයා ලියන්න මෙහෙම. අපිට ඔය අකුරු දාලා නැති නිසා ඔයා ලියන්න මෙහෙම. ගමන් කළ මුළු දුර සමානයි. එහෙම ලියන්න. ගමන් කළ මුළු දුර සමානයි. ගමන් කළ මුළු දුර සමානයි. ත්‍රාපීසියමේ වර්ගඵලය. ත්‍රාපීසියමේ වර්ගඵලය. ගමන් කළ මුළු දුර සමානයි. ත්‍රාපීසියමේ වර්ගඵලය. ගමන් කළ මුළු දුර සමානයි. ත්‍රාපීසියමේ වර්ගඵලය. ත්‍රාපීසියමේ වර්ගඵලය. ගමන් කළ මුළු දුර සමානයි ත්‍රාපීසියමේ වර්ගඵලය. හදාගන්න පුතේ මෙහෙම ඊළඟ රූල්ට එන්න. හදමු අපි ගාන හදමු. දෙකෙන් එක වැඩි කිරීම එන ආධාරක පාද දෙක වරහණක් අස්සේ දාලා 15 එකතු කිරීම 6 ආධාරක පාද දෙක එකතු කරගත්තා. ලම්බ උසින් වැඩි කරනවා මෙන්න 15න් වැඩි කරනවා. දැන් මේ ත්‍රාපීසියමේ වර්ගඵලය මම දන්නවා ඔයා හොයන්න දන්නවා කියලා හිතලා මම මේ කියන්නේ. හරි? එහෙම දන්නේ නැති දරුවෙක් ඉන්නවනේ ඒවා ලියා ගන්න ත්‍රාපීසියමේ වර්ගඵලය හොයන්නේ කොහොමද කියලා. දෙකෙන් එකයි ආධාරක පාද දෙක එකතු කරලා ලම්බ උසින් වැඩි කරනවා. එහෙම තමයි ත්‍රාපීසියමේ වර්ගඵලය හොයන්නේ. හරි. ඒතර උත්තරේ එනවා කීයක්ද ඔන්න අතන ආවා. කීයක්ද? 157.5. 157.5ක් එනවා මීටර්. ඉපලේ. මීටර් 157.5ක් එනවා. හරි. මීටර් 157.5ක් එනවා. අනේ දරුවෝ දැන් ඔයා අර ටිකත් එකතු කරලා බලන්න. අර මේ කෑලි තුනත් එකතු කරලා බලන්න. කියන්නේ මේ කෑල්ලයි මේ කෑල්ලයි මේ කෑල්ලේ අපි වෙන වෙනම දුරවල් හෙව්වනේ විස්ථාපනය හෙව්වනේ. ඒ කෑලි තුන එකතු කරාමත් එන්න ඕන මේ උත්තරේම තමයි. 157.5ම තමයි එන්න. හැම අවුරුද්දකම වගේ මේ වගේ ත්‍රාපීසියමක් දීලා ඒකෙන් තමයි ප්‍රශ්න ටික අහගෙන යන්නේ. ඒකෙන් තමයි ප්‍රශ්න ටික අහගෙන යන්නේ. ඉතින් අහන්නෙත් ඔය හා සමාන ප්‍රශ්න සෙට් එක තමයි අහගෙන එන්නේ. ඒ නිසා හොඳට මේ ගාන අධ්‍යයනය කරන්න කියලා මම ආයෙත් කියනවා මේ ගාන මාරම් වැදගත්. හරි? මාරම් වැදගත් මේ ගාන. හරි. එහෙනම් අපි අද ක්ලාස් එක නවත්තනවා.